හරි. හොඳයි ළමයි අපි සාකච්ඡා කරන්න පටන් ගමු 2018 O level ගණන් පේපර් එක. හරි මම පේපර් එක ගෲප් වලට ගහලා තිබ්බා. ඔයගොල්ලෝ ගාව කොහොමද පාස් පේපර් පොත් ඇති. හරිද මේ වෙද්දි සම්පූර්ණයෙන්ම පේපර් එක මම කිව්වා කෙටි ප්‍රශ්න 25යි අනිවාර්ය ප්‍රශ්න 5යි කරලා තියාගන්න කියලා. හරි. හොඳයි අපි ළමයි කලින් සාකච්ඡා කරා ගිය අවුරුද්දේ ගණන් පේපර් එක O level. හොඳයි. හරි පටන් ගමු සාකච්ඡා කරන්න මුලින්ම කෙටි ප්‍රශ්න 25. හරි මම කියන එක ඇහෙනව නේද? ඇහෙනවා. හොඳයි. හරි බලන්න ළමයි ප්‍රශ්න අංක 1. හරි මාත් එක්කම ඔයගොල්ලෝ අවශ්‍යව ලියාගෙන යමු ඉක්මනට. මිනිසුන් 10 දෙනෙකුට වැඩක් නිම කිරීමට මිනිසුන් 10 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගතවන බව ඇස්තමේන්තු කර ඇත. හරි කිසියම් වැඩක් ළමයි කරන්න මිනිස්සු 10 දෙනෙක් ආවොත් ඒ 10 දෙනාට දින දවස් 6ක් නේ. ඔය මිනිස්සු 10 දෙනෙක් ආවොත් ළමයි දවස් 6ක් යනවලු මේ වැඩේ ඉවර කරන්න. එතකොට මේ එතන තියෙන වැඩ ප්‍රමාණය අපි දන්නවා. කොහොමද ළමයි කිසියම් වැඩක තියෙන වැඩ ප්‍රමාණය නේ. වැඩ ප්‍රමාණය හොයාගන්නේ කොහොමද? වැඩ ප්‍රමාණය හොයාගන්නේ කොහොමද? මිනිස්සු ගානයි දින ගානයි වැඩි කරන්නේ. එහෙම නේද? මිනිස්සු ගානයි දින ගානයි. කිසියම් වැඩක තියෙන වැඩ ප්‍රමාණය හොයාගන්න අපි කරන්නේ මිනිස්සු ගාන දින ගානින් වැඩි කරනවා. එතකොට ළමයි අපිට එනවා එතන තියෙන වැඩ ප්‍රමාණය මිනිස් දින වලින්. වැඩ ප්‍රමාණය මිනිස් දින වලින් එනවා නේ. ඒතර මෙතන තියෙන්නේ ළමයි මිනිස්සු 10 දෙනෙක්ට අර මිනිස්සු 10 දෙනෙක් ආවොත් ළමයි ඒ වැඩේ ඉවර කරන්න දින 6ක් යනවා. එතකොට මෙතන 10 වරක් 6 කොච්චරද? මිනිස් දින 60ක වැඩක් තමයි තියෙන්නේ. මිනිස් දින 60ක වැඩක්. මිනිස්සු 10 දෙනෙක් ආවොත් දින 6ක් යනවා. මිනිස්සු 5 දෙනෙක් ආවොත් මිනිස්සු 5 දෙනෙක් ආව නම් දින කීයක් යනවද? 12ක් යනවා. මොකද 12 සරක් 5 60ක් වෙනවා. නේ ඒතර වැඩ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු එන ප්‍රමාණය වෙනස් වෙද්දී ගතවන දින ගාන වෙනස් වෙනවා. වැඩි ඉවර කරන්න ගතවන දින ගානේ. මිනිස්සු වැඩිපුර ආවොත් අඩු දින ගානකින් වැඩි ඉවර කරන්න පුළුවන්. හරි. ඉතින් අපි අහන්න ළමයි මෙතන එමෙන් දෙගුණයක වැඩක් නිම කිරීමට මිනිස්සු 8 දෙනෙක් යෙදුවොත් දින කීයක් ගත වෙනවද? ඒතර මේ වගේ දෙගුණයක වැඩක්. ඒ කියන්නේ දැන් මෙතන තියෙන වැඩේ වැඩ ප්‍රමාණය මිනිස් දින 60යිනේ. ඒ වගේ දෙගුණයක් කියන්නේ මිනිස් දින 120ක 60 ඒවා දෙකක් 120ක වැඩක් මිනිස්සු 8 දෙනෙක් ඉවර කරන්න 8 දෙනෙක් වැඩ කරොත් දින කීයක් යනවද? 120 ගෙලින්ම 8ෙන් බෙදන්න නේ. දින ගාන ගත්තේ 120 බෙදන්න 8ෙන්. දින මෙතන ළමයි කී දෙන්නේ 15යි. හරි ඉක්මනට හදා ගන්න. දින 15ක් ගත වෙනවා. හදපු කට්ටිය හරි දාගන්න. හරි. ඔයගොල්ලන්ගේ ලකුණු චෙක් කරලා බලන්නත් පුළුවන්. කෙටි ප්‍රශ්නයකට ළමයි ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. මේ උත්තරේ ලකුණු දෙකම දෙනවා. නැත්නම් මේ උත්තරේ වැරදුනොත් මේ පියවර ලියලා දීපොත් ලකුණක් දෙනවා. හරි. පියවර ලියන්න පොඩ්ඩක් පුරුදු වෙන්න. ඒකට ලකුණක් හම්බ වෙනවා උත්තරේ වැරදුනොත්. හරි නිකන් උත්තරේ විතරක් දාන්න යන්න එපා. සමහරවිට ළමයිට වරදිනවා. මේකස් බලත් තේරෙනවනේ. හරි මෙතන ලියලා දිනවා මේ වගේ හරියට උත්තරේ මෙතන වැරදුනොත් ලකුණු දෙකෙන් එකක් හම්බ වෙනවා. හරි. සාධක සොයන්න ප්‍රශ්නාන්ත දෙකකට. ඒක දැක්කම මතක් වෙනවා මොකක්ද මේ තියෙන්නේ? ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් නේ. 2x වර්ග ධන x ඍණ 6 නේ. මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ඉතින් ළමයි අපි දන්නවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක දෙකකට වෙන් කරද්දි මතකනේ ක්‍රමය. හරි මේක දිහා බලලා ගන්න පුළුවන් ගන්න. එහෙම නැත්නම් අපි කරන්නේ වර්ග පදයයි අග පදයයි ගුණ කරලා පැත්තකින් ලියා ගන්නවා. 2x වර්ගයයි ඍණ 6යි ගුණ කරාම තමයි ඊරෙන්නේ පැත්තේ ලියා ගන්න. 2x වර්ග ඍණ 6යි ගුණ කරාම ධනයි ඍණයි ඍණනේ ගුණ කරද්දී දෙවරක් 6 12යි x වර්ගය. ඕකයට ලියා ගන්නවා මැද පදේ. 1x නේ මැද පදේ ළමයි සංකූර්ණ දෙකනේ x කියන්නේ 1x. දැන් ළමයි අපි හොයන්න ඕනේ පද දෙකක් ගුණ කරාම ඍණ 12යි x වර්ගය එන්න ඕනේ. ඒ පද දෙක එකතු කරාම 1x එන්නත් ඕනේ. කොහොමද මේක හොයන්නේ? ඉලක්කම් දෙකක් ගුණ කරාම ඍණ 12 එන්න ඕනේ. ඒ ඉලක්කම් දෙක එකතු කරාම ධන එකක් එන්නත් ඕනේ. ගුණ කරාම ඍණ එන්න නම් එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණනේ. එකතු කරාම ධනාගයක් එන්න නම් ලොකු එක්කෙනා ධන වෙන්න ඕනේ. හරි කියන්නේ කී වරක් කීයද? 4 වරක් 3 12යි ධන 4යි ඍණ 3යි එකතු කරොත් ධන එකක් එනවා. එහෙනම් ළමයි එන්නේ මොකද්ද? 4x ඍණ 3x. අර මේ බලන්න. මේ දෙක ගුණ කරාම මෙයා එනවනේ. මෙයාට මෙයා එකතු කරාම 4ෙන් මේ ඍණ 3 අඩු වුණාම 1x එනවනේ.
හරිනේ. අන්නේ හොයාගත්ත පද දෙක අපිට ලියනවා ළමයි මේ මැද පදයේ වෙනකොට. මැද පදයේ වෙනකොට ලියන්නේ ධන 4x ඍණ 3x. ඊට පස්සේ අග පදයේ ඍණ 6 කොහොම ලියනවා. මෙයාම මේ කිව්වා. මේකේ පද 3යි මේකේ පද 4යි. පද තුනේ වීර්ය ප්‍රකාශනය ලියනවා පද 4කින්. කිසිදු වෙනසක් නැහැ. මොකද මෙයාගෙන් මෙයා අඩු වුණාම මෙයා එනවා අඩුනේ. 4x ගෙන් 3x අඩු වුණාම x වෙනවා. මේකම තමයි මේ තියෙන්නේ. පද 4කට වෙන් කරගත්තාම තමයි අපිට පුළුවන් සාධක දේශයෙන් වෙන් කරන්න දෙන්න අරගෙන. මේ දෙන්න ගත්තාම මොකද සාධකේ 2x මේ දෙන්නට පොදු ගන්න 2x එළියට. 2x වර්ගයෙන් 2x ගත්තොත් x එකක් ඉතුරුයි. 4x ගෙන් 2x ගත්තාම දෙකක් ඉතුරු වෙනවා. නේ මේක මේකෙන් බෙදුවාම දෙකක් එනවා. මේක මේකෙන් බෙදුවාම x ඉතුරු වෙන්නේ. මෙතන ඍණ 3x ඍණ 6 කවුද පොත්? ඍණ 3ක් ගන්න. ඍණ 3x කියන එක තුනක් ගත්තාම x ඉතුරු වෙනවා. ඍණ 6 ඍණ 3 ගත්තාම ඍණ 6 ඍණ 3 බෙදුවාම ඉතුරු වෙන්නේ 2. දැන් ආයෙමයි x තන දෙක පොදුයි. නේ x තන දෙක ආයෙ පොදුයි. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ගන්න යා වෙන්නේ. ඉතුරු වෙනවා මෙතන 2x මෙතන ඍණ 3. ඔන්න ළමයි සාධක දෙකකට වෙන් කරා. පැහැදිලිද? ඔය සාමාන්‍ය 9 පන්ති නම් උගල ගන්න ඒවා මතක තියෙන්න ඕනේ. මම කරන්නේ සාධක දෙකකට වෙන් කිරීම. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වෙන් කිරීම මතක තියෙන්න ඕනේ. ප්‍රශ්නාංක 3 ඉක්මන් කරන්න. හරි 2018 ඕල් දැන් මෙන්න මේ පේපර් එක ටිකක් ඕගොල්ලෝ ඕමනාවෙන් කරන්න ඕනේ. මොකද තමයි අපිට සාමාන්‍යයෙන් දැන් මේ අවුරුද්දේ එන 2020 ඕගොල්ලන්ගේ මාර්තු ඕල් විභාගේ එන පේපර් එකේ ගොඩක්ම මේ 2018 පේපර් එකට තමයි සමාන වෙන්නේ. හරි අපි ගිය අවුරුද්දේ පේපර් එකක් කරා. ඒකත් වැදගත්. ගොඩක්ම තමයි මේ 2018 පේපර් එක වගේ පේපර් එකක් තමයි 2000 ඕගොල්ලන්ට මේ සැරේ ඕල් පේපර් එකට එන්නේ. ඒකින මේකේ ප්‍රශ්න ටික ඊයේ විසත් ඔක්කොම කරන්න ඕනේ. පිළිවෙලට හරියට තේරුම් ගන්න. හරි මම දැන් දවස් 3ක් අරගෙන මේක හොඳට සාකච්ඡා කරලා ඔක්කොම ප්‍රශ්න ටික කියලා දෙනවා. දැන් අද කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරලා අපි බලමු අනිවාර්ය ප්‍රශ්න දෙකක් විතර සාකච්ඡා කරන්න. ඊළඟ සෙන්සුරාදා ක්ලාස් එකේ අනිවාර්ය ප්‍රශ්න ඉතුරු ටිකයි රචනා ප්‍රශ්නත් බලමු 4ක් 5ක් කරන්න. අන්තිම දවසේ අපි ක්ලාස් එක ඉවර කරමු. අවසාන රචනා ප්‍රශ්න ටිකක් කරලා. හරි? එතකොට පේපර්ස් දෙකක් ඕගොල්ලන්ට සාකච්ඡා කරලා දීලා තියෙනවා. ඊට පස්සේ අපේ විද්‍යාස ඕගොල්ලන්ට දැන් 2019 විද්‍යා පේපර් එක සාකච්ඡා කරා ඊය සෙන්සුරාදා දිනදා. අද සාකච්ඡා කරා 2018 අනිත් මොනවාද කෙටි ප්‍රශ්න 40 නේ විද්‍යාව උදේ හෙට උදේ ඒකේ සෙකන්ඩ් එක සාකච්ඡා කරනවා. හරි ඒවට සම්බන්ධ වෙන්න ඊට පස්සේ කිව්වා 2017 පේපර් එකක් කරනවා කිව්වා. හරි 2016 පේපර් එකක් සමානලාට කරයි. ඒ ටික හරියට කරගන්න Zoom class හරහා. හරි ප්‍රධාන විෂයන් දෙක ගණිතය විද්‍යාව. හරි හොඳයි ඊට පස්සේ ළමයි ප්‍රශ්නාංක එන්න තුනට ප්‍රශ්නාංක 3 හරි පේපර්ස් පොත් නැත්නම් ඒවා අනිවාර්යෙන් ගන්න පේපර්ස් පොත් ඕන කරන් තියෙනවා මේ විෂයන් වල විතරක් නෙමෙයි අනිත් විෂයන් වලත් කරන්න ඕනේ හරි මේ දවස් ටිකේ ඉඳලා ඉඳන් පුළුවන් තරම් දැන් පාඩම් කරන ඒවා මේ විදිහ ඉවර වෙන්න ඕනේ හරි විශේෂයෙන් බුද්ධ ආගම මේ සිංහල හරි ඉතිහාසය ඒවා දැන් පාඩම් කරලා ඉවර වෙලා තියෙන්න ඕනේ අවසාන මාසෙ ළමයි අපි පේපර්ස් කරන මාසෙ හැම විෂයකම පේපර්ස් කරන්න ඕනේ. දැන් අන්තිම මාසෙත් එල්ලගෙන පාඩම් කරන්න යන්න එපා. දැන් පාඩම් කරලා තව සතියක් වගේ තුන් ඉවර කරගන්න. හරි පේපර්ස් පොත් ගන්න. හරි කඩවල තියෙනවා පේපර්ස් පොත්. පාස් පේපර්ස් අවුරුදු 5ක් ගන්න. අවුරුදු 5ක ලියන්න. හරිද? 2019 18 17 16 ඉන්නවත් නේ. හොඳයි. ප්‍රශ්නාංක 3 ඉක්මන් කරන්න. හරි ඔයාලා අමාරු නෑ පොඩ්ඩක් ගුරුනා නම් හරි පේපර්ස් ටික කරාම බලන්න ඕගොල්ලන්ට තේරෙනවා එකම ප්‍රශ්න අහන්නේ. චුට්ටක් එහා මෙහා කරලා. රූපේ දී ඇති තොරතුරු අනුව x කි ඔව් මේක තමයි ඕගොල්ලෝ එකෙක් අහනවා මේ දෙපැත්ත මාරුනාට කමක් නැහැ. මාරුනාට කමක් නැහැ. ඒ කියන්නේ මෙයා මුලින් ලියලා මෙයා පස්සේ ලියුවත් හරි. ගැටලුවක් නෑ. මෙතන 2x = 3 කාට ගෙවුවොත් නම් 2x = 3 මුලින් ලියුවා. ඊට පස්සේ x තන දෙක ලියුවත් හරියයි. වැරද්දක් නැහැ. මෙහෙම ලියුවත් හරි. සාධක දෙක ගුණිතයක් ලෙස ලියන්න හැකියි. හරි මේ විපද වර්ගජ ප්‍රකාශනයේ තමයි සාධක දෙක ගුණිතයක් ලෙස ලියන්නේ. මේකයි ප්‍රසාරණය කරොත් මේක වෙනවා. ඕන ප්‍රසාරණය කරලා බලන්න. ඒ කියන්නේ මේ 2x වර්ග ධන x ඍණ 6 සමාන වෙනවා. මෙන්න මේ අපි හොයාගත්ත සාධක දෙකේ ගුණිතය. 2x ඍණ 3
වතාවක් x ධන 2. මෙතන දෙකේ වැඩි කිරීම තමයි. හරි මේක සමානයි මේකට. ඕනම ත්‍රිපද වර්ග ප්‍රකාශනයක් අපිට මෙහෙම ලිව්වේ නේද? සාධක දෙකකට වෙන් කරලා. හරි. එතකොට සාධක වෙන වෙන ඒවා සාධක වෙන වෙන ත්‍රිපද වර්ග ප්‍රකාශන මේ වගේ සාධක දෙකකට වෙන් කරන්න පුළුවන්. හරි. එතකොට මේක අපි ප්‍රසාරණය කරාම නේ මෙයා මෙයාගෙන් වැඩි කරන්න ඕනේ මෙයා මෙයාගෙන් වැඩි කරන්න ඕනේ. ආයෙ මෙයා මෙයාගෙන් වැඩි කරන්න ඕනේ ආයෙ මෙයා මෙයාගෙන් වැඩි කරන්න ඕනේ. ඔකේ සමජාතීය බල සුදු කරනම මේක එනවා. ඕනනම් කරලා බලන්න. ඉතින් මේවා ප්‍රසාරණය කරන්නත් අපිට දෙනවා. කෙටි ප්‍රශ්න වලටනේ ප්‍රසාරණය කරන්න හිම පුළුවන් වෙන්න ඕනේ. හොඳයි ප්‍රශ්න තුනට එන්න. හරි 2018 O level ගණන් පේපර් එකේ කෙටි ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉන්නේ දැන්. ප්‍රශ්නාංක 3 රූපයේ දී ඇති තොරතුරු අනුව x හි අගය සොයන්න. රූපයේ දී ඇති තොරතුරු අනුව x හි. ලේසින් ළමයි එතන තියෙන්නේ ත්‍රිකෝණයක් නෙමෙයි. වෙන ත්‍රිකෝණයක් තියෙන්නේ. කවුරුද දන්නවා චුටි කාලේ ඉඳන් නේද? 6 7 ඉඳන් දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා. මේ කෝණේ අංශක 80යි. මේ කෝණේ 3x අංශක. මේ කෝණේ x. ඉතින් x වල අගය යන්නේ නේ ලේසි. ඉතින් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව නේ x එකතු කිරීම 3x එකතු කිරීම 80 සමාන කරන්න 180ට. හරි ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අයික්කේ 180ට සමානයි. මෙතන x ධන 3x 4x 80 මේ පැත්තට එද්දී ඍණ 80ක් වෙනවා. ලකුණු මාරු වෙනවා. හරි පදයක් එහා පැත්තට යද්දී සමීකරණයේ එක පැත්තකින් නම් මෙතන 180 න් 80 ගියාම 100යි. 4x සමානයි 100යි. දෙපැත්තම 4ක් වෙනන්න. දෙපැත්තම 4ක් වෙනන්න. එතකොට 4 4 කැපිලා ගිහිල්ලා x සමානයි 100 4න් බෙදුවාම කීයද? 100 4න් බෙදුවාම 25යි අංශක x 25යි. හරිද? x වල අගය 25යි. එතකොට මෙතන කෝණේ ගෙලින්ම අංශක 25යි. මෙතන කෝණේ 3x නේ. x වගේ 3 ගුණයක්. 25යි වතුන කීයද? මෙතන කෝණේ අංශක 75යි. හරි ඒ වගේ වහන්නත් පුළුවන්. ප්‍රශ්නාංක 3 හරි. ප්‍රශ්නාංක 3 හරි. ඉක්ම ගන්න. x වල අගය 25යි. එතන කෝණය අංශක 25යි. හරි. එතන අංශක ආයි දාන්න ඕනේ නැහැ. මොකද හේතුව මොකද? මෙතන x වල අගය අංශක දාලා තියෙනවානේ. x වල අගය 25යි. 25යි අංශක. හරි. හොඳයි. ප්‍රශ්නාංක 4. හරි. ඒක තමයි බලන්න තියෙන්නේ. එන්න මේ වගේ ABCD සමචතුරස්‍රයකි. හරි BCE කේන්ද්‍රික ඛණ්ඩයකි. සංයුක්ත රූපයේ පරිමිතිය. හරි ලේසි ගණනක් තියෙන මෙන්න සමචතුරස්‍රාකාර කොටසක් තියෙනවා. මේක පැත්තක දිග තමයි සෙන්ටිමීටර 7යි. මේකට සම්බන්ධ කරලා තියෙනවා හරියටම උර්ධයෙන් 4න් එකක් නේ. උර්ධයෙන් 4න් එකක්. ඔය මෙතන අංශක 90යි. උර්ධයෙන් 4න් පංගුවක්. හරි. ඒක මෙතන ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් තේරෙනවා උර්ධයෙන් 4න් එකක්. රූප ඕන පෙන්නන්න තේරෙනවනේ පෙන්නන්න දෙයක් නෑ. හරි. උර්ධයක් අරගත්තොත් ඒකෙන් 4න් එහෙක කොටසක් තමයි මේ තියෙන්නේ. උර්ධයක පරිධියෙන් 4න් මේක ඡාප ටිකක් තමයි මේ තියෙන්නේ. හරි. ඉතින් අපි අහනවා ළමයි මේ රූපයේ පරිමිතිය. ඉතින් අපි රූපයක පරිමිතිය ගන්න ළමයි එකතු කරන්නේ වටේ තියෙන දිගවලනේ. නේ රූපයක පරිමිතිය කියන්නේ වටේ සම්පූර්ණ දිගවල වල එකතුව. ඉතින් මේක සමචතුරස්‍රයක්. මේ කොටස මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. අපි අහන්නේ මේකේ සම්පූර්ණ පරිමිතිය නේ. හරිද? ඒත් මේකේ අපිට දීලා තියෙනවා මේක අකුණු BC ABE හරි. මෙතන B මෙතන C මෙතන ලක්ෂ්‍ය A හරි. මෙතන ලක්ෂ්‍ය B මෙතන ලක්ෂ්‍ය ඒක අවශ්‍ය නැහැ B හරි. ලක්ෂ්‍ය ටික ඕන දාගන්න. ඔබ දාලා තිබුණේ මේ අනින් එක හරි විභාගෙදී ටක් ගාලා ඉඩ දීලා තියෙන්නේ එතන හදලා ගන්න ඕනේ. මේක අර පරිමිතිය ගද්දී බලන්න ගන්න මෙතනින් ඕන සෙන්ටිමීටර 7යි මේක සෙන්ටිමීටර 7යි මේක සෙන්ටිමීටර 7යි. හරි. මේකත් සෙන්ටිමීටර 7යි. නේ මේක අරේ සෙන්ටිමීටර 7ක් කියන්නේ දෙන්නෝනේ. හරි. ඒක සමචතුරස්‍රයක් නේ. ඒත් මෙතන තමයි පරිමිතිය ගද්දී 7යි 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 මෙන්න මේ ඡාපදික හොයා ගන්න වෙනවා. මට කියන්න තමයි මෙන්න මේ ඡාපදික හොයන්නේ කොහොමද? ඒක තමයි මෙතන පොඩ්ඩක් හොයා ගන්න වෙන්නේ. අනිත් ඒවා ඉතින්. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ඡාපදික.
දැන් 2r දැම්මොත් ඒක තමයි වෘත්තයකම පටේ මුළු පරිධිය. ඒකෙන් මේ තියෙන්නේ 4න් මේක ඡාප දෙකක්. එහෙනම් මේකෙන් 4න් 15ක් ගන්න ඕනේ. තේරුණාද? ඔව් 2 5 කියන්නේ 22 වෙනි මහතයි. අරය මේකේ කීයද? 7යි සෙන්ටිමීටර 7යි අරය. මේ තියෙන්නේ කේන්ද්‍රය මේකේ. කේන්ද්‍රය කන්නේ කේන්ද්‍රය. මේ අරය. අරය 7යි. හරි? වැඩි කිරීම 4න් 15. 4 7 ඒවා එකයි 4 7 ඒවා එකයි. කපලා දාන්න. දැන් 2ට 2 ඒවා එකයි 4ට 2 ඒවා දෙකයි. ආයි 2ට 2 ඒවා එකයි 22ට 2 ඒවා 11යි. මෙතන ඉතුරු මේ කීයද 11යි. ඔව්. ඒ කියන්නේ තමයි මෙතන මේ ඡාප දිග මෙතන ඉඳන් මෙතන තියෙන ඡාප දිග සෙන්ටිමීටර 11යි. ඊට මොකද බලන්න සෙන්ටිමීටර 11යි මෙතන ඉඳන් මෙතනට 7යි මෙතන ඉඳන් මෙතනට 7යි 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 එකතු කරන්න. එහෙනම් පරිමිතිය මේ රූපේ 7 ඒවා 1යි 2යි 3යි 4යි. ඇතුලේ ඒවා ගන්නෙ නැහැ. පරිමිතිය ගත්තී ඇතුලේ දිගවල් එකතු කරන්නේ නැහැ නේ. මේ ඇතුලේ දිගවල් කාඩියක් ඕනනවා ගන්න එකතු කරන්නේ. වටේ දිගවල් විතරයි. ඒතර 7 ඒවා කීයක් එනවද? 4ක් එනවනේ. 7යි 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 11යි. අපිට කියන 7 ඒවා 4ක් 28යි 11යි කීයද? 28යි 11යි 39යි නේ. ඔව්. 39යි සෙන්ටිමීටර. මෙන්න මේ රූපේ පරිමිතිය සෙන්ටිමීටර 39යි. 7 ඒවා 4යි මේ ඡාප දිග 11යි ඔක්කොම 39යි සෙන්ටිමීටර. ඉක්මන් කරන්න. හරි. ප්‍රශ්නාංක එන්න ලේසි 5. ප්‍රශ්නාංක 5. හරි වීදීයේ භාග දෙකක් අඩු කරන්න තියෙන්නේ. හරි පළවෙනි විභාගයේ 4 යට x වලින් 4. ඕකෙන් අඩු කරන්න ඕනේ අනිත් භාගය 1 යට 2x. 1 යට 2x. නේ? ඉතින් වීදීයේ භාග උනත් සාමාන්‍ය භාග උනත් ළමයි එකතු කරද්දී අඩු කරද්දී භාගවල හරයන් සමාන වෙන්න ඕනේ නේ. වීදීය භාග සාමාන්‍ය භාග ඔයගොල්ලෝ දන්නවා එකතු කරද්දී සහ අඩු කරද්දී භාගවල පොදු හරයක් ගන්න වෙනවා. හර සමාන වෙන්න ඕනේ. එතනයි මේකේ හරය x මේකේ හරය 2x ලේසිනේ. අපි කියන්නේ 2x සහ x එකම හරයක් කරන්න මොකද කරන්නේ? මේ x 2x කරන්න පුළුවන් නේ. තුලේ භාගයක් ලියන්න. උඩයි යටයි දෙකෙන් වැඩි කරන්න. භාගයක උඩයි යටයි ඕන සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. තුල්ලේ භාගනේ. ඔව්. x වලින් 4ක තුල්ලේ භාගයක් තමයි 2 වරක් 4 8යි. 2 වරක් x 2යි x නේ. 4 යට x ට තුල්ලේ භාගයක් 8 යට 2යි x. අඩු කිරීම මෙයාගේ හරිය වෙනස් කරන්න ඕනේ නැහැ. මොකද 2යි x තියෙන නිසා පොදු හරිය දැන් කීයයි x 2යි x. දැන් මෙයාගේ ළමයෙන් අඩු කරන්න මෙයාගේ ළමයෙන් 8න් එකක් අඩු කරාම 7යි. 7 යට 2යි x මොනද උත්තරේ? හරි භාග අඩු කරද්දී එකතු කරද්දී හර සමාන කරගන්න ඕනේ. ඉක්මන් කරන්න. හරි ඔයගොල්ලෝ දැන් මේකෙදි කරලා තියෙන්න ඕනේ. දැන් කරන්නේ නැහැ පේපර් එක. මම කිව්වා කලින් කරලා තියාගන්න කියලා. දැන් හරි වැරදි හදාගෙන යන එක තියෙන්නේ. හරි දැන් කරන්න හදන්න එපා ඔක්කොම. හරි පේපර්ස් ටික කරලා තියාගන්න කියලා මම කලින් කිව්වා. හරි කලින් පේපර්ස් වල ඔයගොල්ලෝ 2019 පේපර් එකේ වීඩියෝ 3ක් තියෙනවා. සම්පූර්ණ පේපර් එකේ ඩිස්කෂන් එක. හරි YouTube එකේ ඒවා දාලා තියෙනවා බැලුව හැටිය. හරි ඊට පස්සේ ලෙසන් උනත් දාලා තියෙනවා බලන්න පුළුවන්. අවශ්‍ය කට්ටිය මැසේජ් එකක් දාලා සමහර ඒවා ඉල්ල ගන්න ලෙසන්. හරි ඔයගොල්ලන්ට බැලුව හැටිය. හොඳයි. ප්‍රශ්නාංක 6 ප්‍රශ්නාංක 6 හරිනේ. රූපේ ABC සරල රේඛාවකි දී ඇති තොරතුරු අනුව DAB හි විශාලත්වය සොයන්න. හරි මම පොඩ්ඩක් රූපය අඳින්නම්. හරිද? ඉක්මන් කරන්න. හරි බලන්න. රූපේ ABC ළමයි සරල රේඛාවක්. මෙහෙමයි තියෙන්නේ ප්‍රශ්නාංක 6. මෙන්න රූපේ ABC. හරි මේක තමයි ABC සරල රේඛාව. ABC සරල රේඛාව. ABC. හරි. මේකේ දත්ත අණුව. හරි මෙතන ABC මේක D.
මේක දත්ත ළමයි මෙන්න මෙහෙම දාලා දුන්නා. මේ ටිකට මේ ටික සමානයි. මේක සමදීපාත ත්‍රිකෝණයක් එතකොට. ආයි මේකත් සමානයි කියලා දාලා තියෙනවා. මේ ත්‍රිකෝණේ සමදීපාතයි. පාද දෙකක් සමාන නම් පාද වලට ඉස්සරහින් තියෙන කෝණ සමානයි. මතකයිද? මේ කෝණෙට මේ කෝණය සමානයි. සමදීපාත ත්‍රිකෝණයක දිගින් සමාන පාද වලට ඉස්සරහින් තියෙන කෝණ සමානයි. මේක සමදීපාතයි. මේ පාදේ සමානයි. එතකොට මේ ඉස්සරහින් තියෙන කෝණ මොකද වෙන්නේ? විශාලත්වයෙන් සමානයි. මේ පාදේ සමානයි කියන්නේ මේ සම්පූර්ණ කෝණ සමානයි. සමදීපාත ත්‍රිකෝණ ක්‍රමයන් මතක තියෙන්න ඕනේ. එතන දැන් අපෙන් අහනවා ළමයි මේ කෝණේ අංශක කියන 30යි කියලා දීලා තියෙනවා. ඕක අංශක 30ක් නම් අපෙන් අහනවා DAB කෝණයේ අගය. DAB අන්න මේ කෝණය. ඒ කෝණය තමයි මේ කෝණෙත් වෙන්නේ. ඉතින් ළමයි මට කියන්න මේ සමදීපාත ත්‍රිකෝණ සලකලා මේ සමදීපාත ත්‍රිකෝණය සලකලා මේ කෝණේ තියෙනවා මේ කෝණේ කීයද 30යි කියලා ලියුවේ. සමදීපාත ත්‍රිකෝණයක් නිසා දිගින් සමාන පාද වලට ඉස්සරහින් තියෙන සමකෝණ විශාලත්වයෙන් සමානයි. මෙයා තියෙනවා මෙයා තියෙනවා. ඊට පස්සේ ළමයි මේ කෝණය ගන්න ක්‍රමයක් යෝජනා කරන්න. ඔයගොල්ලන්ට මතකයි ක්‍රමයක් තියෙනවා ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑහෙන බාහිර කෝණය. හොඳට බලන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑහෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් තමයි මේ කෝණේ 30යි 30යි එකතු කරාම කීයද? අංශක 60යි. මේක අංශක 60ක් වෙනවා. තේරුණාද? අංශක කෙලින්ම 60ක් වෙනවා. දැන් අපෙන් අහනවා තමයි DAB කෝණයේ අගය. ඒ නිසා DAB කෝණයේ අගය කීයක් වෙනවද? මේ සමදීපාත ත්‍රිකෝණය සලකලා මෙයා 69 මෙයා 60ක් වෙන්න ඕනේ. ඉක්මනට. සමදීපාත ත්‍රිකෝණ ක්‍රමයෙන් අපිට ගන්න පුළුවන්. සමදීපාත ත්‍රිකෝණ ප්‍රමේයයෙන් ඉක්මන් කරන්න. හරි 2018 පේපර් එක අනිවාර්යෙන් කරන්න ඕනේ හැමෝම. හරියට මොකද මේ සැරේ පේපර් එකට මේක ගොඩක් සම්බන්ධ වෙනවා. 2018 පේපර් එක. හරි ඊට පස්සේ ඉක්මන් කරන්න ප්‍රශ්නාංක 7 ලේසි. හරි ඒක තමයි තියෙන්නේ දර්ශක ආකාරයෙන් දීපු ප්‍රකාශනයක් නේ. හරි දර්ශක ආකාරයෙන් දීප එකක් තමයි තියෙන්නේ නේ. 26.3 කියන සංඛ්‍යාව සමානයි තමයි 10 හරි බලන්න ප්‍රශ්නාංක 7 26.3 කියන සංඛ්‍යාව සමානයි 10 1.4 දෙකේ දර්ශකයට නේ. ඔයගොල්ලෝ දන්නවා සංඛ්‍යාවක් දර්ශක ආකාරයෙන් ලියුවේ හැටි උදාහරණයක්. මට ඕන ළමයි 8 කියන එක ලියුවේ හැටි 2 3 වලින්. ඒ වගේ 8 සමානයි 2 3 දර්ශකය. මේ කියන සංඛ්‍යාව. මේ කියන සංඛ්‍යාව. මේක කියන්නේ සංඛ්‍යාව. මේක සංඛ්‍යාව. මේක පාදේ. මේක පාදේ. මේක නම් 10යි පාදේ. මේක තමයි මොකද්ද? මේක දර්ශකය. දර්ශකය. නැත්නම් අපි ඔබට තරමක් කියනවා තමයි ලඝු ගණකය කියලා කියනවා. මේකේ 1.42 කියන්නේ ලඝු ගණකේ නැත්නම් දර්ශකය. මේ දර්ශක ආකාරයෙන් ලියපු ප්‍රකාශනය ළමයි අපිට ලියන්න හැකියි ලඝු ආකාරයෙන් කොහොමද ලියන්නේ? ලඝු ආකාරයෙන් ලියන්නේ LOG දාන්න ඕනේ. නැත්නම් මෙතන 10 භාගික වුණා LG දාන්න පුළුවන්. 10 භාගික නේ. ඒක මෙතන LOG දැම්මත් කමන්නේ නැත්නම් LG. හරි නැත්නම් LOG දානවා නම් ලඝු 10 භාගික. මෙතන තමයි ලියන්නේ සංඛ්‍යාව. සංඛ්‍යාව කියන්නේ 26.3යි. සමානයි මෙතන ලියන්නේ එතකොට ලඝු ආකාරයේ දර්ශකය. දර්ශකය නැත්නම් ලඝු ගණකය 1.42. අපිට පුළුවන් ලඝු 10 පාදේ ඊළඟට අපි කෙටි කරනවා මේක LG කියලා නේ. ලඝු 10 පාදේ කෙටි කරනවා LG. 26.3 සමානයි 1.42. ඉතින් ළමයි මේ ගානේ අහන්නේ LG 26.3 අගේ කීයද? LG 26.3 අගේ කීයද? 1.43යි. උත්තරේ 1.42. LG කියලා කියන්නේ ලඝු 10 පාදේ කෙටි කරලා. හරි ප්‍රශ්නාංක එන ළමයි 8 වෙනි එකට. ප්‍රශ්නාංක 8.
වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 880ක් වූ ඍජු කෝණාශ්‍ර කඩදාසියක් පතුලේ අගය සෙන්ටිමීටර් 14ක් වූ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙනසේ අලවා ඇත. සිලින්ඩරයේ උස සොයන්න හරි බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා තමයි සිලින්ඩරයක වර්ගඵලය ගන්නදී වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයක් ගන්න ඕනේ වෘත්තාකාර මූණක් දෙකේ වර්ගඵලය ගන්නත් ඕනේ. මතකයිද? ප්‍රශ්නාංක 8. එන සිලින්ඩරයක් අපි ඇඳුවොත් මේකේ තියෙනවා තමයි වෘත්තාකාර මූණක් දෙකක්. මේ මෙන්න වෘත්තාකාර මූණක් දෙකක් තියෙනවා. හරි මේ තියෙන වෘත්තාකාර මූණක් දෙක. වෘත්තාකාර මූණක් දෙකේ ළමයි වර්ගඵලයේ මොකක්ද මතකද? වෘත්තයක වර්ගඵලය πr වර්ගය. මේකෙත් දෙන්නේ πr වර්ගය. ඊට පස්සේ මේකේ වක්‍ර පෘෂ්ඨයක් තියෙනවනේ උසෙච්. සිලින්ඩරයේ අරය R. හරි සිලින්ඩරයේ අරය R. උසෙච්. මේක වක්‍ර පෘෂ්ඨය ළමයි අපි කපලා දිගහැරියොත් මොකක්ද වෙන්නේ? වක්‍ර පෘෂ්ඨය කපලා දිගහැරියාම සිලින්ඩරයක් අරගෙන මොකක්ද වෙන්නේ? ඈ ඍජු කෝණාශ්‍රයක්. ඔව් මේකේ වක්‍ර පෘෂ්ඨය බලන්න. මේකේ වක්‍ර පෘෂ්ඨය 17 එකක් මතක් කරගන්න. අර 17 වල ඉස්සර ඉන්නේ වටේ කොලේ අරවල තියෙන්නේ. ඒ කොලේ දිගහැරියාම ඍජු කෝණාශ්‍රයක් එන්නේ හරියට මේ වගේ. හරි මෙන්න මේ x තියෙන පළල. මේ x තියෙන පළලනේ පළලේ මේ h. සමේක දිග මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක් එන්නේ කොලේ. මේක හරියටම රෝල් කරලා මේකේ වටේ එළියෙන්නේ නේ. එතකොට ගානේ කියනවා වර්ගඵලය 880යි වර්ගඵලය 880යි වර්ග සෙන්ටිමීටර. ඌ ඍජු කෝණාශ්‍රාකාර කඩදාසියක් පතුලේ අරය. පතුලේ අරය. පතුලේ අරය ඉවත් උදාලේ ඉවත් වෙනසක් නැහැ. හරි පතුලේ අරය කීයද? අරය සෙන්ටිමීටර 14ක්. හරි පතුලේ අරය සෙන්ටිමීටර 14ක්. ඝන ඍජු සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙනසේ අලවා ඇත. ඒකෙන් ළමයි මොකද්ද කියන්නේ? මෙන්න මේ ඍජු කෝණාශ්‍රය මේ වටේ ඇලෙන්නේ නැහැ කියලා කියන්නේ හරියටම වැහෙන්න. ඒ කියන්නේ මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලයට. ඉතින් මේකට කියනවා මේ වගේ එකක් තමයි එන්නේ වක්‍ර පෘෂ්ඨය. එහෙනම් ළමයි මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි 880ට. අර කියන්නේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වෙන සූත්‍රය මොකක්ද? 2πrh. මොකද තමයි මේක දිගහැරියාම එන්නේ දිගට මේ වෘත්තාකාර මුහුණේ පරිධිය. මේ වෘත්තාකාර මුහුණේ පරිධිය එන්නේ දිගටනේ 2πr පරිධිය වෘත්තයක. මෙන්න මේ වෘත්තාකාර මුහුණේ නේද? මේක කපලා මේක දිගහැරියාම තමයි මෙන්න මේකේ දිග. පරිධියේ වෘත්තේ පරිධිය තමයි මේක දිගට එන්නේ. මේක පල්ලට එන්නේ මේකේ උස. දිග වැඩි කිරීම පල්ල තමයි වර්ගඵලය. මේක වක්‍ර පෘෂ්ඨේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ ඒ වර්ගඵලය. ගත්තොත් මේ ඍජු කෝණාශ්‍ර වර්ගඵලයට සමානයි නේ. දිග 2πr වැඩි කිරීම h. හරි ඉතින් මේක අපේ ළමයි වර්ගඵලය කීයද? 880ක් කියලා කියලා තියෙනවා. 2π කියන 22 වැඩි 7යි අරේ 14යි h. බලන්න ඕනේ. 880ට සමානයි. ඉතින් මෙතන 4 7 වරක් එකයි 14ට 7 වරක් දෙකයි. දෙවරක් 22 47යි 44 ඒවා දෙකක් 88යි h. සමානයි 880යි. දෙපැත්තම මෙහෙ කියන්නම්. දෙපැත්තම ළමයි මොකද කරන්නේ? 88ෙන් බෙදන්න. බෙදුවාම 88 88 කැපිලා ගිහින් x සමානයි මෙතන 88 මේකයි 800 80ට 10යි නේ. x සෙන්ටිමීටර් 10ක් කියලා එනවා. හරිද? x සෙන්ටිමීටර් හරි මෙහෙන් ඔයගොල්ලෝ ටිකකට ලියන්න මම මෙහෙ කිව්වා ඊළඟ හින්ද මට h සෙන්ටිමීටර් 10යි කියලා එනවා. ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක එන්න ළමයි ඉක්මනට 9ට. ප්‍රශ්නාංක 9. හරි ප්‍රශ්නාංක 9 ළමයි මෙහෙමයි තියෙන රූපේ. බලන්න ABCD යන වෘත්තය මත පිහිටි ලක්ෂ 4කි. දී ඇති තොරතුරු අනුව DEC කෝණයේ විශාලත්වය සොයන්න. හරි රූපයක් ඉන්නම්.
ප්‍රශ්නාංක 9. මේ වගේ අපිට දීලා තියෙන උත්තරයක්. මෙන්න උත්තේ. වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍ය තමයි මේ දීලා තියෙන්නේ. හරි D ලක්ෂ්‍ය, C ලක්ෂ්‍ය. හරි මේක D, මේක C. උඩ බලන්න ඕගොල්ලෝ ගාව තියෙනවනේ. මෙතන A ලක්ෂ්‍ය. වෘත්තයක් තියෙන්නේ. මෙතන B ලක්ෂ්‍ය. මේක දැන් රේඛා මෙහෙම හදලා තියෙනවා. හරි DA යාවරලා තියෙනවා. ඊට පස්සේ DB යාවරලා තියෙනවා. ඔබ බලන්න. ඊට පස්සේ AC යාවරලා තියෙනවා. ඊට පස්සේ A මේ CB යාවරලා තියෙනවා. මොන රූපයක් දීලා තියෙනවා. වෘත්තයක් තියෙන්නේ. මෙතන කෝණය තමයි අංශක කීයද? මෙතන කෝණය අංශක 40යි කියලා දීලා තියෙනවා. දැන් මේක දැක්කම ඔයගොල්ලන්ට මතක් වෙන්නේ මොකද්ද ප්‍රමේය? එකම ඛණ්ඩයේ කෝණනේ. ඔතන එකම ඛණ්ඩයේ කෝණ තියෙනවා. මට කියන්න තමයි දැන් මේ කෝණය 40 නවා. මෙන්න මේ උත්තජාපයෙන් ආපාදනය කරන්නේ මේ උත්තජාපයෙන් මෙහි ආපාදනය කරනවා මෙතන. මේ උඩ බලන්න. අංශක 40ක කෝණයක්. ඒ උත්තජාපයෙන්මයි මේ කෝණෙත් ආපාදනය කරන්නේ. එහෙනම් මේ කෝණෙත් කීයක් වෙන්න ඕනද? අංශක 40ක් වෙන්න ඕනේ. ඇයි ඒ? එකම ඛණ්ඩයේ කෝණය. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙන්න මෙතන කෝණය. අංශක 15යි. බලන්න. මේ කෝණය අංශක 15යි. බලන්න මෙතන ලක්ෂ්‍ය ඒ කෝණය අංශක 15ක් නම් ආයෙ අපිට කිව්වේ ඇයි මෙන්න මේ උත්තජාපය බලන්න මේ DC උත්තජාපය මේ උත්තජාපයෙන් තමයි අංශක 15ක් ආපාදනය කරලා තියෙන්නේ. ඒ උත්තජාපයෙන්ම මෙන්න තවත් තියෙනවා කෝණයක් ආපාදනය කරනවා. එහෙනම් මේකත් අංශය කීයද? 15යි. එකම ඛණ්ඩයේ කෝණ සාමාන්‍ය දේවල් මතක තියෙන්න ඕනේ. හරි. දැන් මෙතන අහන්නේ ළමයි DEC කෝණයේ අගය. DEC මෙන්න මේ කෝණය අගය අහන්නේ. DEC මොකද කරන්නේ? දැන් මේක බලන්න මේ ත්‍රිකෝණය දිහා. මේ ත්‍රිකෝණය දිහා බලන්න. ඒ ත්‍රිකෝණේ පාදයක් දික් කරාම එන බාහිර කෝණය තමයි අහන්නේ. DEC කෝණය. මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරාම එන බාහිර කෝණය අගය අහන්නේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව සමානයි. නේ 40 ගන්න 15. ඒ කියන්නේ 55යි අංශක. හරි ක්‍රමයන් උතර මතක තියෙන්න ඕනේ ජ්‍යාමිතිය ප්‍රශ්න කරද්දී. හරි DEC කෝණය අංශක 55යි. ප්‍රශ්නාංක 10 ප්‍රශ්නාංක 10 ඉක්ම කරා. විස දන්න දැන් ළමයි එතන තියෙන්නේ වර්ග සමීකරණයක්. x වර්ග ඍණ 36 සමානයි බිඳුව. එළම අපි සාමාන්‍ය වර්ග සමීකරණයක් විසඳද්දී මොකක්ද කරන්නේ? ක්‍රම කිහිපයක් තියෙනවා. සාධක වෙන් වෙනවා නම් සාධක දෙකකට වෙන් කරන් විසඳන්න පුළුවන්. මොකද වර්ග සමීකරණයක ළමයි උත්තර දෙකක් එනවනේ. මේ වර්ග පදයක් තිබ්බොත් සමීකරණයක ඒක වර්ග සමීකරණයක් නේ. ඒතකොට අපිට සාමාන්‍ය රචනා ප්‍රශ්නයකුත් එනවනේ. මේ සාධක වෙන් වෙන්නේ නැති වර්ග සමීකරණයක් අපිට විසඳන්න පුළුවන් වර්ග පූර්ණයෙන් හෝ අර සූත්‍රය පාවිච්චි කරලා. ඒක අපිට රචනා ගානකට එනවා. මේ කෙටි ප්‍රශ්නයකට ළමයි වර්ග සමීකරණයක් ආවොත් අනිවාර්යෙන් මතක තියාගන්න සාධක වෙන් වෙන ගානක්මයි දෙන්නේ. කෙටි ප්‍රශ්නයකට වර්ග සමීකරණයක් දුන්නොත් සාධක වෙන් වෙන ගානක්මයි දෙන්නේ. මොකද රචනා පේපර් එකේ අපිට දෙනවා සාධක වෙන් වෙන්නේ නැති වර්ග සමීකරණ විසඳන්න රචනා ගානක් එනවා. ඒක විසඳද්දී වර්ග පූර්ණය හෝ සූත්‍රයෙන් හරි හදන්න පුළුවන්. ඒකට වෙලා යනවා ටිකක්. දැන් කෙටි ප්‍රශ්නයකට අපිට එහෙම ලොකු ගණන් දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සාධක දෙකකට වෙන් වෙන එකමයි දෙන්නේ. ඔව් මේක දැන් දැක්කම ඕගොල්ලන්ට පේනවා මොකද්ද මේ? x වර්ග දෙක 36. මොකද්ද වෙ තියෙන්නේ? වර්ග දෙකක අන්තරයක් තියෙන්නේ. 36 කියන්නේ 6 වර්ගය. එහෙනම් ටක්කල් මේක සාධක වෙන් කරමු. 36 කියන්නේ 6 වර්ගය. එතකොට x වර්ග ඍණ 6 වර්ගය. වර්ග දෙකක අන්තරයක්. මෙයා වෙන සාධක දෙකක වෙන් කරන්න x ඍණ 6 වතාවක්
x ධන 6 නේ. වර්ග දෙකක අන්තරයක් අපි දන්නවා සාධක දෙකකට වෙන් කරගන්න ටක් ගාලා. මෙයා ඍණ මෙයා වතාවක් මෙයා ධන මෙයා. x ඍණ 6 වතාවක් x ධන 6. දැන් අපි දන්නවා සාධක දෙකක ගුණිතයක් බිඳුවට සමාන නම් ළමයි එක්කෙනෙක් හරි බිඳුවට සමාන වෙන්න ඕනේ. එක්කෝ x ඍණ 6 සමානයි බිඳුව වෙන්න ඕනේ හෝ නැත්නම් x ධන 6 සමානයි බිඳුව වෙන්න ඕනේ. අපි දන්නේ නැහැ එක්කෝ මෙයා බිඳුව වෙන්න ඕනේ නැත්නම් මෙයා බිඳුව වෙන්න ඕනේ. දෙකම බිඳුව වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනින් තමයි ඍණ 6 මේ පැත්තට ගත්තාම ධන 6 එනවා. x සමානයි ඔන්න එක උත්තරයක් x වල උත්තරයක් ධන 6. අනිත් උත්තරේ ධන 6 මෙහාට ගත්තොත් මේකේ ඍණ 6යි කියලා එනවා. ඔන්න ළමයි උත්තර දෙකම ගත්තා. x සමානයි ධන 6 හෝ x සමානයි ඍණ 6. ඉක්මන් කරන්න. x සමානයි ධන 6 හෝ x සමානයි ඍණ 6. ප්‍රශ්නාංක 11. ප්‍රශ්නාංක 11. ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ධාරිතාවයේ ලීටර 480ක් වූ ටැංකියක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරවීමට මිනිත්තු 8ක් ගත වේ. නලයෙන් ජලය ගලා එන ශීඝ්‍රතාවය ලේසි ප්‍රශ්නයක්. දැන් හිස් ටැංකියක් ළමයි තියෙනවා මෙන්න ටැංකිය. මේකේ කටමට්ටමටම පිරෙවොත් ධාරිතාවය කීයද? ලීටර 480ක් අල්ලන ටැංකියක්. හරි මෙන්න අපි දැන් ජලය ගලාගෙන එන නලයක්. බටයක් හෝස් එකක්. හරි මේක දිගේ දැන් ජලය ගලා එන ශීඝ්‍රතාවය තමයි අහන්නේ. එතකොට මේ බටේ අපි මේකට වතුර වැටෙන්න දැම්මාම මේ බටේ දිගේ වතුර මේ ටැංකියේ වැටෙන්න දැම්මාම ටැංකිය ටික ටික පිරලා කටමට්ටමටම පිරෙන්න මිනිත්තු 8ක් ගියලු. ඉස් ටැංකිය කටමට්ටමටම පුරවන්න මේ හෝස් එක දිගේ වතුර එනවා බටේ දිගේ නලයේ දිගේ මිනිත්තු 8ක් ගියලු. අර කියන්නේ කටමට්ටමටම පිරෙවුව කියන්නේ ජලය කොච්චරක් මේකට අල්ලනවද ළමයි ලීටර 480ක් අල්ලනවා. ඒ කියන්නේ මේ බටෙන් ළමයි මිනිත්තු 8ක කාලයක් තුල ජලය ලීටර 480ක් එන්න ඕනේ. ඒ ආපු ටික තමයි මේකට පිරෙන්නේ. අපෙන් අහනවා මේ බටේ දිගේ වතුර ගලා එන ශීඝ්‍රතාවය. ඉතින් ඒ කියන්නේ මිනිත්තුවට ලීටර කොච්චරක් එනවද නේ? මිනිත්තු 8කට ලීටර 480ක් ආවනම් මිනිත්තුවට කොච්චරක් ආවද බලන්න. ලීටර 480 බෙදන්න මිනිත්තු 8ෙන්. මිනිත්තු 8ෙන් බෙදන්න. නේ? ශීඝ්‍රතාවය කියන්නේ නේ තප්පරයකට නැත්නම් මිනිත්තුවකට කොච්චරක් වතුර ගලාගෙන එනවද බටේ දිගේ. අර කියන 480 8ෙන් බෙදුවොත් කීයද මෙතන එන්නේ? නේ 8ට 8 1යි 480ට 8 ඒවා 60යිද? 60යි නේ 60ක් එන්නේ. ඒ කියන්නේ ළමයි මිනිත්තුවට ලීටර මිනිත්තුවට වචෙන් ලියුවක් කමක් නැහැ. මිනිත්තුවට ලීටර 60ක ශීඝ්‍රතාවයෙන් වතුර එනවා බටේ දිගේ. සෑම මිනිත්තුවකටම වතුර ලීටර 60ක් එනවා බටේ. මිනිත්තුවක් යද්දී වතුර ලීටර 60ක් මේකට පිරෙනවා. නේ? මිනිත්තුවකට ලීටර 60 වතුර එනවා. ඒ මිනිත්තුවක කාලයක් මේ බටේ දිගේ ලීටර 60ක් එනවා. ඊළඟ මිනිත්තුවේදීත් 60ක් එනවා. ඊළඟ මිනිත්තුවේදීත් 60ක් එනවා. ඔය වගේ මිනිත්තු 8ක් යද්දී 60 8ක් ඇවිල්ලා මේ ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙනවා ලීටර 480. උත්තරේ මිනිත්තුවට ලීටර 60යි. වචනෙන් ලිව්වත් හරිය මිනිත්තුවට ලීටර 60යි. හරි නේද? හරි. ප්‍රශ්නාංක 12. ප්‍රශ්නාංක 12. සමාන්තරාශ්‍රයක සම්මුඛ හිස්තැන් පුරවන්න දෙන්නේ සුදුසු වචනය යොදා. හරි. සමාන්තරාශ්‍රයක සම්මුඛ හිස්තැනක් සමාන වේ. සමාන්තරාශ්‍රයක ළමයි මොනවද සම්මුඛ? සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි. හිස්තැනට සම්මුඛ පාද නැත්නම් කෝණ. පාද එන්නත් පුළුවන් නැත්නම් කෝණ දාන්නත් පුළුවන් හිස්තැනට. පාද නැත්නම් කෝණ. පාද නැත්නම් කෝණ. සමාන්තරාශ්‍රයක එක් විකරණයේ මගින් එහි හිස්තැනක් සමච්ඡේදනයේ වේ. ළමයි මතකද සමාන්තරාශ්‍රයක ලක්ෂණ? සමාන්තරාශ්‍රයක ලක්ෂණ මොනවද? සම්මුඛ පාද සමාන්තරයි දිගින් සමානයි. සම්මුඛ පාදනේ මෙහාට මෙහා සමාන්තරයි දිගින් සමානයි. මෙහාට මෙහා සමාන්තරයි දිගින් සමානයි. සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ සමානයි. මේ දෙක සම්මුඛයි සමානයි. මේ කෝණ දෙක සම්මුඛයි සමානයි.
මේක විකර්ණයක් යනකොට එක එක විකර්ණේ මොකද වෙන්නේ? විකර්ණේ එක එක විකර්ණේ මේ සමාන්තර ආශ්‍රය කොටස් දෙකකට බෙදෙනවා සමානව. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. සමච්ඡේදනයේ වෙන්නේ මොනවද? එක් එක් විකර්ණයෙන් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. අර ඊළඟ ස්ථානයට එන්න ඕනේ වර්ගඵලය. වර්ගඵලය සමච්ඡේදනයේ වෙනවා. වර්ගඵලයේ සමච්ඡේදනය කරනවා. එක විකර්ණයක් ඇඳාම. හරි. ඒ වගේම මෙයාගේ විකර්ණත් මොකද වෙන්නේ? විකර්ණත් සමච්ඡේදනය වෙනවා. අද මේ දිගට සමානයි. හරි මේ දිගට සමානක් වෙනවා. සමාන්තර ආශ්‍රයක සීලම ලක්ෂණ. විකර්ණ සමච්ඡේදනය වෙනවා. ඒ විකර්ණ දෙක ඡේදනය වෙන ලක්ෂණයෙන් විකර්ණ දෙක සමානව බෙදෙනවා. මේ දිගට සමානයි, මේ දිගට සමානයි. එක් එක් විකර්ණයෙන් වර්ගඵලයක් දෙකකට බෙදෙනවා. මේ විකර්ණයේ වර්ගඵලයේ කොටස් දෙකකට සමානව බෙදෙනවා සමාන්තර ආශ්‍රය. මේ විකර්ණෙනුත් වර්ගඵලයේ සමානව බෙදෙනවා කොටස් දෙකකට. ඉක්මන් කරන්න. හරි ප්‍රශ්න අංක 13 බලමු. ප්‍රශ්න අංක 13. හරි. ප්‍රශ්න අංක 13. පැතිවල එකේ සිට 6 තෙක් අංක යොදා ඇති සමබර ධාතු කැටයක් පෙරලීමේදී දෙකේ ගුණාකාරයක් හෝ තුනේ ගුණාකාරයක් හෝ ලැබීමේ සම්භාවිතාවය. 66 අංක 1 2 3 4 5 6 අංක 1 ධාතු කැටයක් උඩ දැම්මහම තමයි මම කියන්න ලැබිය හැකි ප්‍රතිඵල මොනවද? නියති අවකාශي S නේ. නියති අවකාශي කියන්නේ S වලින් නේ. එක වැටෙන්න පුළුවන් දෙක පැත්ත තුන පැත්ත නේ. හතර ගහක් පැත්ත පහ ගහක් පැත්ත හය ගහක් පැත්ත. ඕක තමයි වැටෙන්න පුළුවන් ප්‍රතිඵල. අපේ ගන්නවා ලැබෙන අංකය දෙකේ ගුණාකාරයක් හෝ. ඒ කියන්නේ 2 හෝ 4. නැත්නම් තුනේ ගුණාකාරයක් හෝ 3 හෝ 6. එහෙම තමයි ප්‍රතිඵල හතරක් එතකොට තියෙනවා. දෙකේ ගුණාකාරයක් හෝ තුනේ ගුණාකාරයක් හෝ ලැබීමේ සම්භාවිතාවය. හරි මේකේ තියෙන ඔක්කොම ප්‍රතිඵල 1 2 3 4 5 6යි. සම්භාවිතාවය එතකොට 6න් කීයද? ඔය කියන සිද්ධියේ ප්‍රතිඵල 1 2 3 4ක් තියෙනවා. 6න් 4යි කියන්නේ සරල ග්‍රාම් කීයද? 3න් 2යි. සරල ආකාරයෙන් තියන්න පුරුදු වෙන්න. දෙකේ ඉලක්කමක් හෝ තුනේ ඉලක්කමක් හෝ. එතකොට නෙමෙයි දෙකේ ගුණාකාරයක් හෝ තුනේ ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාවය. දෙකේ ගුණාකාර තියෙන ඒවත් ගන්න පුළුවන්, තුනේ ගුණාකාර තියෙන ඒවත් ගන්න පුළුවන්. ඔක්කොම ප්‍රතිඵල මේකේ 6යි තියෙන්නේ. පරීක්ෂණයේ නීති අවකාශ 6යි. මේ සිද්ධියේ ප්‍රතිඵල 1 2 3 4යි 6න් 4යි. සරල කරලා තිබ්බාම 3න් 2යි. ප්‍රශ්නාංක 14 ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක 14. ප්‍රශ්නාංක 14. ඒකෙත් මේ වගේ උත්තරයක් තියෙනවා. ඒක තමයි බලන්න උත්ත චතුරාශ්‍රයක් තියෙන්නේ. උත්ත චතුරාශ්‍රයක් තියෙන්නේ. PQ විස්තම්භය. PQ විස්තම්භය. උත්ත චතුරාශ්‍රයක් තියෙනවා හොඳට බලන්න. මේ ලක්ෂය S වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍ය P S R Q නේ. මෙන්න වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍ය. හරි. දැන් මෙතන කෝණය ළමයි අංශක 110යි. මේක දාලා තියෙනවා. P R ලා කරලා තියෙනවා. මෙතන ඔයගලන්ට පේනද PQ විස්කම්භයක් නම් ළමයි මේකේ අර්ධ වෘත්තයේ කෝණයක් නෙමෙයි. විස්කම්භයක් මගින් පරිධිය ආපාදනය කරන කෝණය අංශක 90යි. අර්ධ වෘත්ත කෝණයේ අංශක 90යි කියලා ඔයගොල්ලෝ දන්නා ප්‍රමේයනේ. ඒකත් වැදගත් ගන්න හදන්නේ. සහ මෙතන වෘත්ත චතුරාශ්‍රයකුත් තියෙනවා බලමු. වෘත්ත චතුරාශ්‍රයක මොකක්ද ක්‍රමයන්නේ? වෘත්ත චතුරාශ්‍රයක ළමයි සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ වෘත්ත චතුරාශ්‍රයක් ගත්තොත් සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180යි. සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා. හොඳයි. බලමු ගාන මොකක්ද අහන්නේ? රූපයේ දැක්වෙන වෘත්තයේ PQ විස්කම්භයක් වේ. දී ඇති තොරතුරු අනුව XC අගේ හොයන්න. මෙන්න ළමයි x කෝණය මෙතන. x වල අගේ හොයන්න ඕනේ. දැන් ඔයාලට වෙනවා මේ x කෝණයගේ ගද්දී ඒක අහු වෙන්නේ නෙමෙයි ත්‍රිකෝණේ.
මේ ත්‍රිකෝණයේ තමයි මේක තමයි x කෝණය. මේක 90 නම් මේ කෝණේ හොයාගත්ත නම් හරියට නේද මේක ඉන්නේ. මේකත් දන්නවා නම් මේක 90 ඉන්න මේක 90 වෙන්නේ. දැන් හොඳට බලන්න මේ කෝණේ ගන්න මොකද කරන්න තියෙන්නේ? මේ කෝණ දෙක හොඳට බලන්න මේ ඌර්ධ චතුරස්‍රයේ මේ ඌර්ධ චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙකක් නේ. සම්මුඛ කෝණ දෙක. ඉතින් මට කියන්න මේ කෝණේ ගන්න කරන්න වෙන්නේ 180 න් 110 අඩු කරන්න මේ කෝණේ. එතකොට ළමයි හිතෙන්නේ අංශක 70ක් එනවා. ඇයි ඒ? හේතුව PQRS ඌර්ධ චතුරස්‍රයක් මේ ඌර්ධ චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව 180ක් වෙනවා. මෙයා 110 නම් මෙයා 70ක් වෙන්න ඕනේ. මේ මොකද 110 70 180. 180 නැත්නම් 110 අඩු කරන්න 70යි. මෙයා 70 කියලා ගන්න පුළුවන්. එයා 70ක් වුණාම මට කියන්න දැන් මේ ත්‍රිකෝණේ සරලලා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180 නේ. එහෙනම් කෙලින්ම x වලගේ ගත්තී 180 න් අඩු කරලා දාන්න 90කුයි 70යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180යි මෙයා 90යි මෙයා 70යි අඩු කරන්න. එතකොට මේ කෝණය එනවා. කීයද? 90යි 70යි 160ක් අඩු වුණාම අංශක 20යි. x වලගේ 20ක් එන්නේ. පැහැදිලිද? ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක 14. හරි ප්‍රශ්නාංක ළමයි එන්නේ 15ට. ප්‍රශ්නාංක 15. හරි ඉක්මන් කරන්න. හොඳයි. එතන ළමයි තියෙන්නේ ආදායම් බදු සම්බන්ධ ගණනක්. මෙම වගුවට අනුව රුපියල් ලක්ෂ 8ක වාර්ෂික ආදායමක් ලබන තැනැත්තෙකු ගෙවිය යුතු ආදායම් බද්ද සොයන්න. වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 8ක්. දැන් ඕගොල්ලෝ දන්නවා ළමයි සාමාන්‍යයෙන් මුල් ලක්ෂ 5 බද්දෙන් නිදහස් නෙමෙයි. ඔබ මේ වගුවේ දීලා තිනවා. වගුව බලන්න වාර්ෂික ආදායම පළමු ලක්ෂ 5ට බද්දක් නැහැ. අය කරන්නේ නැහැ. ඒ වාර්ෂික ආදායම පුද්ගලයෙක්ගේ ලක්ෂ 5 හෝ ඊට වඩා අඩු පුද්ගලයෙක් ඉන්නවා නම් එයාගෙන් බදු අය කරන්නේම නැහැ. හරිද? සාමාන්‍ය මිනිසුන්ගෙන් බදු අය කරන්නේ නැහැ. වාර්ෂික ආදායම ලක්ෂ 5 ඉක්මවනවා ඉන්නවනේ. දැන් මෙයා ලක්ෂ 8ක් උපයනවා වාර්ෂිකව. නිකන් බලන්න දල වශයෙන් අවුරුද්දට ලක්ෂ 8ක් කියලා කියන්නේ ළමයි මාසෙට කීයක් එනවද? ලක්ෂ 8 12න් බෙදලා බලන්න. හරි? ලක්ෂ 8 12න් බෙදුවහම එයා ලොකු ගාණක් මාසෙට උපයනවනේ. හොඳ ජොබ් එකක් කරන පුද්ගලයෙක්. වාර්ෂික ආදායම ලක්ෂ 8ක් කියන්නේ. හරිද? ඒ සාමාන්‍ය මාසෙට රුපියල් 30000 40000 ගන්න පුද්ගලයෙක්ගෙන් නිකන් මාසෙට නිකන් හිතන්නකො ළමයි මාසෙට රුපියල් 40000 ගානේ හොයන පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම කීයද? මාසෙට 40000 ගානේ පඩියක් ගන්න පුද්ගලයෙක්ගේ 40000 ඒවා 12ක් කීයද? 480000 නේ? හරි මාසෙට රුපියල් 40000ක වැටුපක් ගන්න පුද්ගලයෙක්ගේ බලන්න වාර්ෂික ආදායම කීයද? මාසෙට 40000 ඒවා අවුරුද්දට 12ක්. මාස 12ක් නේ. ඒතර කී දෙන්නේ? ඔව් 480000. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් ළමයි බදු ගෙවන්න ඕනේ නැහැ. වාර්ෂික ආදායම ලක්ෂ 5ට අඩු නම් නේ? ඒතර මාසෙට රුපියල් 40000 45000ක් ගත්තත් අවුලක් නැති වෙන්නේ. හරි? ඒතර ලක්ෂ 5 වරින් පුළුවන්. සාමාන්‍ය මාසික ආදායම රුපියල් 40 මේ 45000ට වඩා අඩු නම් සාමාන්‍ය බදු අය කරන්නේ නැහැ. මාසික ආදායම හිතන්නකො නිකන් 50000 පයින්නවා නම් පුද්ගලයෙක්ගේ. මාසික ආදායම 50000 පයින්නවා නම් එයාගෙන් බද්දක් අය කරනවා. ඒත් ළමයි එයාගෙනුත් මුල් ලක්ෂ 5 බද්දෙන් නිදහස්. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මුල් ලක්ෂ 5 බද්දෙන් නිදහස්. එහෙනම් මට කියන්න ළමයි අර ලක්ෂ 8න් මුල් ලක්ෂ 5 බද්දෙන් නිදහස්නේ. මුල් ලක්ෂ 5ට බදු අය කරන්නේ නැහැ. එහෙනම් ඉතුරු ලක්ෂ තව 3ක් තියෙනවා. ඔව්. ලක්ෂ 8න් ප්‍රශ්නාංක 15 ලක්ෂ 8න් බද්දෙන් නිදහස් ලක්ෂ 5 අනුගමනය දාන්න. බද්දෙන් නිදහස් ලක්ෂ 5 අඩු කරාම ඉන්නේ ලක්ෂ 3යි. ඔව්. මෙන්න මේ ලක්ෂ 3 තමයි මෙයාගෙන් බදු අය කරන්නේ. ඔව්. ඊළඟ ලක්ෂ 5 යනකම්ම මුල් ලක්ෂ 5 අයින් කරන්න බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5 යනකම්ම 104ක බදු ප්‍රතිශතයක් තමයි අය කරන්නේ. ඉතින් මේ ලක්ෂ 3 ඊළඟ ලක්ෂ 5ට අහු වෙන හින්දා මේ ලක්ෂ 3ට බලන්න බදු පුදුද.
මේ ලක්ෂ 3ට බලන්න බදු මුදල කොහොමද හොයන්නේ ළමයි? 100ට 4ක් නම් ලක්ෂ 3කට කීයක්ද බලන්න. 100ට 4ක් නම් ලක්ෂ 3කට කොච්චරද බලන්න. ලක්ෂ 3 වැඩි කරන්න 100ට 4ෙන්. බිංදු දෙකට බිංදු දෙකක් කැපුණාම එතන එන වාරුපියක් කීයක්ද? 3000 වැඩි කිරීම 4 12000යි. නේ? කොපියද? 12000ක බද්දක් මෙයා ගෙවන්න ඕනේ. ප්‍රශ්නාංක එන්න 16ට ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක 16. ප්‍රශ්නාංක 16. මෙහි දැක්වෙන්නේ අරේ සෙන්ටිමීටර 7ක් වූ අර්ධ වෘත්තයකින් හා ත්‍රිකෝණයකින් සමන්විත සංයුක්ත රූපයකින් මුළු වර්ගඵලයේ ලේසි ප්‍රශ්න. හරි මේක තමයි කරන්න තියෙන්නේ මොකද්ද? අර්ධ වෘත්තාකාර කොටස වර්ගඵලය හොයාගන්න වෙනවා. මේ වෘත්තයකම වර්ගඵලය πr වර්ගනේ. එකෙන් දෙකෙන් බංගුවක් ගන්න. ඊට පස්සේ මේකේ තමයි තියෙනවා ත්‍රිකෝණාකාර කොටසක් නේ. හරි ත්‍රිකෝණාකාර කොටසකුත් තියෙනවා. මේ සම්පූර්ණ එකේ වර්ගඵලය තමයි අහන්නේ. ත්‍රිකෝණයක වර්ගඵලය ගන්නදී භාගයයි ආධාරක භාගය වතාවක් ලම්බ උස. මේකේ ලම්බ උස ළමයි දීලා තිනවා 7 cm මේ ත්‍රිකෝණේ. ආධාරක භාගය කීයද? මෙන්න ආධාරක භාගය. මේ අර්ධවෘත්තයේ විස්කම්භයේ මේකේ ආධාරක භාගය වෙනවා. කීයද? අරය 7යි. අරය 7යි. අරය 7යි. හරි අරය 7. එතකොට මෙයාගේ ආධාරක භාගය 7යි 7යි කීයද? 14ක් වෙනවා. අරය 7යි. ඉතින් මේක තමයි මුළු වර්ගඵලය ගත්තී. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගන්න ඉක්මනට. අර්ධ වෘත්තයේ වර්ගඵලය ඉක්ම කරන්න. අර්ධ වෘත්තයේ වර්ගඵලය නේ. අර්ධ වෘත්තයේ වර්ගඵලය ගත්තොත් කී දෙන්නේ? πr වර්ග දාන්න. π කියන්නේ πr වර්ගයෙන් භාගයක් ගන්න. වෘත්තයෙන් භාගයක් නේ. වෘත්තයකම වර්ගඵලය ගත්තොත් πr වර්ග. වෘත්තයෙන් භාගයක් මේකේ වර්ගඵලය ගත්තී πr වර්ග වලින් භාගයක්. π කියන්නේ 7න් 22යි. අර මේකේ කීයද ළමයි? 7යි නේ. අරේ 7යි මොකද කියන්නේ 7යි. 7 වර්ගය. නැත්නම් 7 වරක් 7. ඒකෙන් භාගයක් ගන්නත් ඕනේ. එතන 7 වර්ගය කියන්නේ 7 වරක් 7. ඊටවල ලියා ගන්න 7 වරක් 7. ඒකෙන් දෙකෙන් බංගුවක් ගන්නත් වෙනවා. වෘත්තයකින් භාගයක් ඉඳලා. දෙකට මේ 4 4ක් 1යි 4 4ක් 1යි. දෙකට දෙවරක් 1යි 22කට දෙවරක් 11යි. 11 වරක් 7 කීයද? 11 වරක් 7 11 වරක් 7 77යි වර්ග සෙන්ටිමීටර. මෙන්න තමයි අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. 77යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය ගන්නේ කොහොමද? ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය නේ? ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්නේ භාගයයි ආධාරක භාගය මෙන්න 7යි 7යි 17යි. ලම්බ උසනේ 7යි. එතන මෙතන ළමයි දෙකට දෙවරක් 1යි 14කට දෙවරක් 7යි 7 වරක් 7 කීයද? 49යි වර්ග සෙන්ටිමීටර. දැකද? ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය 49යි වර්ග සෙන්ටිමීටර. අර්ධ වෘත්තයේ වර්ගඵලය 77යි වර්ග සෙන්ටිමීටර. දැන් මේකේ සම්පූර්ණ වර්ගඵලය මේකේ 77යි මේකේ 49යි වර්ග සෙන්ටිමීටර. දැන් ඒ නිසා මුළු වර්ගඵලය අහලා තියෙන්නේ ගන්න මුළු වර්ගඵලය. මොකද කරන්න ඕනේ? අර්ධ වෘත්තයේ වර්ගඵලය 77යි ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය 49යි එකතු කරාම 126යි වර්ග සෙන්ටිමීටර. 126යි. ඔව් අමාරු නෑ ළමයි ටක්කාල හැදුවේ හැටි. හරි. පුරුදු වෙන්න හරියට ගණන් ටික හදලා. ඔය වගේ තව පේපර්ස් දෙකක් කරන්න එක්සෑම් එකට කලින් 2017 16. හරි ඉක්මන් කරන්න. පැහැදිලිද? හොඳයි. ඉක්මනට. ඊට පස්සේ එන්න තමයි ප්‍රශ්නාංක මම 17 රූපය අඳින්න ඕනේ ඉක්මනට හදන්න ඕනේ. 17. ඒකේ රූපේදී ඇති දත්ත අනුව x කෝණයගේ වහන්න තියෙන්නේ මම අඳින්න රූපේ. හරි. මේ නේද යවලු රූපයක් තියෙන්නේ.
හරි ප්‍රශ්නාංක එන්න තමයි 17. ඒකේ මම මේක මාක් කරනවා මෙතන කෝණේ අංශක 20යි කියලා දීලා තියෙනවා. මේ කෝණය x කියලා දීලා තියෙනවානේ. එතකොට අපිට දීලා තියෙනවා මේ දිගයි සමානයි. මේ දිගයි ගහලා තියෙනවා. මේ දිගට මේ දිග සමානයි. මේ දිගයි ගහලා තියෙනවා ඩබල් එකනේ. හරි. මෙතන එතකොට AB මේ රේඛාව මේක FC රේඛාව මේක මෙතන ලක්ෂයේ E E මෙතන ලක්ෂයේ D හරි ඔය වගේ තියෙන්නේ කෝපේ හොඳට බලන්න මෙතන මොනේ අංශක 100යි කියලා දීලා තියෙනවා හරි ඉක්මන් කරන්න හරි මේක ගන්න නේද හොඳයි ඉක්මනට ප්‍රශ්නාංක එන්න 17 ඒකේ තමයි ඔයගොල්ලෝ බැලුවේ හැටි බලන්න රූපේ දී ඇති තොරතුරු අනුව x කෝණය අගේ වෙන්න මේකේ අගේ හොයන්න ඕනේ මෙතන කෝණය අංශක 20යි ඊට මෙතන මේ දිගයි සමානයි මේ ඉරි ගෑලි ගහලා තියෙනවා මේ දිගට මේ දිග සමානයි ඩබල් ඉරි ගහලා තියෙනවා මේ කෝණය 100යි අංශක මේක හොයන්න ඕනේ කොහොමද මේක හදන්නේ ටිකක් හිතන්න මේක දැක්ක ගමන් නිකන් හරිද ඔයගොල්ලන්ට නිකන් බලන්න මේ ගැන අමතක කරන්න මේ ගැන අමතක කරන්න මේ ගැන ඉස්සෙල්ලා අමතක කරන්න මේ ගැන අමතක කරාම පේනවා නේද ළමයි එහා පැත්තේ නිකන් අර ලොකු ත්‍රිකෝණයක් තියෙන්නේ හරි මේ ගැන අමතක කරන්න මේ ගැන අමතක කරාම හද බලන්න පේනවා ඔයගොල්ලන්ට ත්‍රිකෝණයක් නේ ත්‍රිකෝණයක් පේනවා නේද ත්‍රිකෝණය ඔව් එතකොට මේ ත්‍රිකෝණය බලන්න මේ පාදෙයි හොඳට බලන්න මධ්‍ය ලක්ෂණයේද මේ තියෙන්නේ මේ මොකද මේ දිග සමානයි කියන්නේ මේක මධ්‍ය ලක්ෂණය මේ දිග සමානයි කියන්නේ මේක මධ්‍ය ලක්ෂණය ඔයගොල්ලන්ට දැන් ක්‍රමයක් මතක් වෙන්න ඕනේ මධ්‍ය ලක්ෂණ ක්‍රමය මධ්‍ය ලක්ෂණ ක්‍රමය මොකක්ද කියවෙන්නේ ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව මොකද වෙන්නේ තමයි ඉතිරි පාදයට ඉතිරි පාදයට සමාන්තරත් වෙනවා ඉතිරි පාදයේ දිගින් හරි අඩකට සමාන වෙනවා ඒ කියන්නේ තමයි අපිට මෙතන කිව්ව හැකි FC රේඛාව සමාන්තර වෙනවා ABට සමාන්තරයි කියලා දාගන්න පුළුවන් සහ මේ දිගින් හරි අඩක් වෙනවා මේ දිග. හරි අපිට මෙතන දිගවල වැඩක් නැහැ. කෝණ අහලා තියෙනවා. එතකොට මෙතන අර සමාන්තරයි කියන එක වැදගත්. මොකද සමාන්තර රේඛා දෙකක් තිබ්බහම මෙතන හොඳට බලන්න F අකුරක් පේනවානේ. F අකුරක මුළු දෙකේ කෝණ අනුරූප කෝණ. ඒත් මේක 100 නම් මේකක් කීයද? 100ක් වෙනවා. අයි මේ අනුරූප කෝණ හින්දා නේ. මේ රේඛා දෙක සමාන්තරයි මෙන්න තවත් රේඛාවක් සමාන්තර රේඛා දෙක නම් F අකුරක මුළු දෙකේ කෝණ විශාලත්වයෙන් සමානයි අර රේඛා දෙක සමාන්තර හින්දා අනුරූප කෝණ. ඊට පස්සේ දැන් මට කියන්න දැන් මේ ත්‍රිකෝණය දිහා බලන්න. හරිද? මේ ත්‍රිකෝණය දිහා බලුවාම බලන්න මේ ත්‍රිකෝණේ මේ පාදයක් දික් කරාම හොඳ බලන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණෙ 100යි නේ. ඒක සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ x ධන 20 සමාන කරන්න පුළුවන් 100ට. තේරුණාද? එයි මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණ. නැත්තම් මේක 100 නම් මේක සරල රේඛාවක් ඉන්න මේක 80යි කියලා ගත්තා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වලින් ඒක කිව්වේ. නැත්තම් මෙහෙම ඉවන ඒක හරි. ලේසි. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතු සමානයි. ඒ කියන්නේ 100 සමානයි x ධන 20 x සමානයි 100න් මේ 20 මෙහාට එදිරින 20ක් වෙලා ඊරෙන්නේ. x 80ක් වෙනවා. x 80ක් වෙනවා. ප්‍රශ්නාංක එන්න 18 ප්‍රශ්නාංක ළමයි 18 එක කරන්න. හරි. න්‍යාස
සම්බන්ධ ගානක් න්‍යාස දෙකක ගුණිතය. හරි. එතන මෙතන අහන ප්‍රශ්න වල ඊ අවුරුද්දේ කලින් අවුරුද්දේ තරමුම්පා. හරි. එතකොට මෙතන න්‍යාස දෙකක් තමයි ගුණ කරපුවා තියෙන්නේ 2 ඍණ 1 බිංදුව 3. මම ආයෙත් කියලා දෙන්නම් න්‍යාස දෙකක් ගුණ කරන විදිහ ගොඩක් අයට මේක තේරුම් ගන්න අමාරුයි. පැටලෙනවා. මේ න්‍යාස 1 3 මෙතන ඍණ 2 1. හරි. මේ න්‍යාසය ගුණ කරාම එන න්‍යාසයේ අපිට තමයි අවයව දෙකක් දීලා තියෙනවා. ඒක තමයි හොයන්න ඕනේ. ඔව් මෙතන ඍණ 6 මෙතන 3 මේක x මේක y. x හා y වල අගය හොයන්න තියෙන්නේ. හරි නේද බලන්න. ඔව්. එතන මේ න්‍යාස දෙකක් ගුණ කරද්දී හැමතිස්සෙම මතක තියාගන්න පළවෙනි න්‍යාසයේ පේලියකුයි දෙවන න්‍යාසයේ තීරයේදී තමයි ගුණ කරන්නේ. ඒක තමයි ක්‍රමය. ඉස්සෙල්ලාම ගුණ කරන්නේ පළවෙනි න්‍යාසයේ පළවෙනි තේලියයි දෙවන න්‍යාසයේ පළවෙනි තේලියයි. ගුණ කරද්දී අර අනුරූප අවයව ගුණ කරන්න ඕනේ. මෙයත් එක්ක මෙයා ගුණ කරන්න ඕනේ. මෙයත් එක්ක මෙයා ගුණ කරන්න ඕනේ. ඒක එකතු කරාම තමයි මෙතෙන් එන අගේ ඉන්නේ. තේරුණාද? අගුණ කරමු. හරි ඒ කියන්නේ 2 ඍණ 1 ගුණ කරන්නේ 1 ඍණ 2. හරි. ගුණ කරද්දී 2 ඍණ 1 ගුණ කරන්න ඕනේ 1 ඍණ 2. ගුණ කරද්දී මෙයත් එක්ක මෙයා ගුණ කරනවා. දෙවරක් 1 2යි. දෙවරක් 1 2යි. ඍණ 1 වරක් ඍණ 2 මොකද වෙන්නේ? ධන 2යි. ඍණ ධන දෙවරක් 1 2යි. ඍණ 1 වරක් ඍණ 2 ඍණ ධන 2යි. 2යි 2යි කීයද එන්නේ 4යි. ඒ කියන්නේ තමයි මෙතෙන්ට එන්නේ 4. එහෙනම් x වලගේ කීයද? 4යි කියලා රත් ගාලා ගන්න හැකිනේ. x වලගේ 4යි කියලා ගන්න හැකියි. ඊට පස්සේ මෙතනගේ වෙලාවදී මොකද කරන්න ඕනේ? මෙයාගේ පළවෙනි පේලියයි දෙවන න්‍යාසෙ දෙවන තීරයේ ගුණ කරන්න ඕනේ. ඒකත් බලන්න 2 ඍණ 1ත් එක්ක ගුණ කරන්න ඕනේ. පළවෙනි පේලියයි දෙවන න්‍යාසෙ දෙවන තීරයයි. 3 හිතන්න. අවුල කරන් දෙවරක් 3 6යි. ඍණ 1 වරක් ධන 1. ඍණ 1යි. දෙවරක් 3 6යි. 1 වරක් ඍණ 1 ඍණ 1යි. 6න් එකක් අඩු වුණාම 5යි. ඒ කියන්නේ ළමයි මෙතන එන්නේ 5. එහෙනම් y සමානයි කීයද? 5යි. ඔක්කොම ගුණ කරන්න ඕනේ නැහැ. මොකද මේ අනිත් අගයන් දෙක අපිට දීලා තියෙනවා. මේ අගය ගන්නේ කොහොමද? මෙතන අපි ඒ අගය ගන්නේ පළවෙනි න්‍යාස දෙවන පේලියයි දෙවන න්‍යාසේ පළවෙනි තීරයේ ගුණ කරන්නේ. හරි බිංදු වරක් 1 බිංදුවයි දෙවරක් මේ 3 වරක් ඍණ 2 ඍණ 6යි. හරිනේ. බිංදුවයි ඍණ 6යි ඍණ 6යි. ඊට පස්සේ මෙතන අගය ගත්තී මෙයාගේ දෙවන පේලියයි දෙවන තීරයේ ගුණ කරන්නේ. බිංදු වරක් 3 බිංදුවයි 3 වරක් 1 3යි. බිංදුවයි 3යි හරිනේ 3යි. ඒ ටික හරි. ප්‍රශ්නාංක එන්න ළමයි 19කට. ප්‍රශ්නාංක 19. ප්‍රශ්නාංක 19. මරෝවේ අනින්නම් ප්‍රශ්නාංක 19. ප්‍රශ්නාංක 19. හරි. ඒක තමයි බලන්න රූපේ දැක්. රූපේ ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕනේ. මේ වෘත්තයේ කේන්ද්‍රය ඕනේ. දී ඇති තොරතුරු අනුව OCB කෝණයේ විශාලත්වය හොයන්න ඕනේ. OCB මෙන්න මේ කෝණය. මෙතන කෝණේ විශාලත්වය හොයන්නේ කොහොමද බලමු. යාමිතියෙන් ගන්න බෑ. යාමිතියේ කෙටි ප්‍රශ්න 6ක් අනිවාර්යෙන් එනවා 25ක්. රචනා ප්‍රශ්න 2ක් එනවා. දැන් අපි දන්නවා මෙතන මේ කෝණේ අංශක 50 කියලා දීලා තියෙනවා. මෙතන ඕගොල්ලන්ට මතකයි මේ ජායක් නෙමෙයි ඉන්නේ. AB කියන්නේ තමයි ජායක්. මතකද 10 පන්ති ඉගෙන ගත්ත ප්‍රමේයක් වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජායක මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව මොකද වෙන්නේ? ජායට ලම්බක වෙනවා.
මෙතන බලන්න මේ දිගට මේ දිග සමානයි කියලා දීලා තියෙනවා. නේ? මේ ජාය කොටස් දෙකකට වෙන් වෙලා තියෙන්නේ. මෙතන x ලක්ෂය. ඒ කියන්නේ මේ කේන්ද්‍රයේ ඉඳන් ජායේ හරි මැදට තමයි ඇදලා තියෙන්නේ. එහෙනම් මෙතන මොකද වෙන්නේ? ලම්බක වෙනවා. ලම්බක වෙනවා. මතක තියාගන්න ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව ජායට ලම්බක වෙනවා. ඔකේ විලෝමයත් හරි. හරි? මතක තියාගන්න. එතන අපෙන් අහන්නේ තමයි මේ කෝණේ දැන් කොහොමද හදන්නේ? දැන් කොහොමද හදන්නේ? ඊට පස්සේ මෙතන ඕගොල්ලන්ට දැන් තව ප්‍රශ්නයක් තියෙනවා මේ කෝණේ අඳුමා හරි. දැන් මේ කෝණේ හොයන්න මෙතන කෝණේ දැනගන්න බෑ. නැත්නම් හදන්න බෑනේ. මේ ත්‍රිකෝණ සලකලා මෙයා 90යි මෙයා දන්නවා තමයි මෙයා යන්න පුළුවන්. ඊට පස්සේ මතකද දැන් මේ කේන්ද්‍රයේ හොඳට බලන්න මෙතන AC උද්ද චාපයෙන් AC උද්ද චාපයෙන් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය කීයද? 50යි අංශක. අන්න ඒකත් ඕනේ. හරිද? AC උද්ද චාපයෙන් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය අංශක 50යි. එහෙනම් මට කියන්න AC උද්ද චාපයෙන් එහා පැත්තේ මෙන්න පරිධියේ ආපාදනය කරන කෝණයක් තියෙනවා. AC උද්ද චාපයෙන් එහා පැත්තේ පරිධියේ. ඒ කෝණය අපි දන්නවා ක්‍රමයක් තියෙනවා. කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණයෙන් භාගයක් වෙනවා පරිධියේ ආපාදනය කරන කෝණය. 52කට බෙදුවාම කීයද? 25යි. දැන් හරිද? මෙයා 50 නම් ඒකෙන් භාගයක් වෙනවා මෙතන කෝණය 25යි. දැන් එහෙනම් මේ කෝණය වැරදි මෙතන අහලා තියෙන්නේ OCB කෝණය යන්නේ OCB කෝණය යන්නේ. ගද්දී මොකද කරන්නේ? 180න් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180යි 180න් අඩු කරලා දාන්න 90යි 25යි 90යි 25යි අඩු කරන්න. එතකොට කී දෙන්නේ? 180න් අඩු වෙනවා 115ක් නේ. එතකොට අංශක 65යි එන්නේ OCB කෝණය. හරි හොඳයි. ඊට පස්සේ තමයි ඉන්න ප්‍රශ්නාංක 20ක. කුලක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන එක කරන්න. ප්‍රශ්නාංක 20. කුලක සම්බන්ධ ගණන. ප්‍රශ්නාංක 20. කුලක සම්බන්ධ ගණනක් තියෙන්නේ එක කරන්න. හරි. ඒක තමයි මෙහෙම ලියන්නේ. වෙන් රූපේ දී ඇති තොරතුරු අනුව මෙන්න මෙහෙම එකක් අහලා තියෙනවා. වෙන් රූපේ දී ඇති තොරතුරු අනුව A dash A ගේ අනුපූරකයත් එක්ක B ගේ අනුපූරකය B dash එක්ක මේලය හරි මේ U අකුර වගේ දැම්මොත් මේලනේ. ඒ කියන්නේ තමයි මේ ප්‍රදේශයට අහුවන අවයවයි මේ ප්‍රදේශයට අහුවන අවයවයි තියෙනවනේ. ඒ දෙකේම තියෙන අවයව තමයි අහන්නේ මේලේ. මේලේ කිව්වම ඔක්කොමනේ. ඡේදනේ නෙමෙයි මේලේ. ඒ කියන්නේ A ගේ අනුපූරකයේ තියෙන ප්‍රදේශයේ තියෙන අවයව ටිකයි. B ගේ අනුපූරකයේ තියෙන අවයව ටිකයි. මේලේ යන්නේ. ඒ කියන්නේ දෙකේම තියෙන ඒවා ඔක්කොම ලියන්න ඕනේ. ඒ දෙකේම තියෙන අවයව ඔක්කොම. ඉස්සෙල්ලා මට කියන්නේ A ගේ dash. A ගේ dash ගේ අවයව කියන්නේ A රවුමෙන් පිටනේ. A රවුමෙන් පිට ගත්තොත් මොනවද අහුවෙන්නේ? A රවුමෙන් පිට. ගත්තොත් 3යි 5යි අහුවෙනවා. ලියමු බලන්න. 3යි 5යි අහුවෙනවා. ඔන්න ඒකේ අනුපූරකයේ අවයව. dash කියන්නේ අනුපූරකය. ඒ කියන්නේ එයාගෙන් පිට තියෙන අවයව. A dash A රවුමෙන් පිට තියෙන අවයව 3 සහ 5. ඊට පස්සේ B dash කියන්නේ B ගේ අනුපූරකය කියන්නේ B ගෙන් පිට තියෙන අවයව. B ගෙන් පිට තියෙන්නේ මොනවද? 4යි
5යි නේ. B රවුමින් පිට තියෙන්නේ 4යි 5යි. දැන් 5 ලියුම් වලින් ආයෙ ලියන්න එපා. 4 ලියන්න වෙනවා. එච්චරයි ළමයි එන්නේ. ඔන්න ළමයි A රවුමින් පිට තියෙන අවයවයි B රවුමින් පිට තියෙන අවයවයි ඔක්කොම ටික ලියන්න ඕනේ. එතකොට තමයි මෙතන 3 5 4 එන්නේ. නැත්තම් 3 4 5. පිළිවෙලක් නැහැ. ලියද්දි 3 4 5 නැත්තම් 3 5 4. මෙන්න මේ දෙකේ මේලේ අවයව ටික. හරි ඒක අමාරු නෑ. හොඳයි. ඊළඟට ප්‍රශ්නාංක එන්න 21ට. ප්‍රශ්නාංක 21. පළමු වන පදය 8ද පොදු අනුපාතය ආර්ධ පොදු අනුපාත දෙකක් වූ ගුණෝත්තර ශ්‍රේණියේ 7 වන පදයේ දෙකී බලයක් ලෙස ලියන්න. ඊළඟ එක ලේසි ගුණෝත්තර ශ්‍රේණියේ එක ගන්නවා. පළවෙනි පදේ ළමයි කීයද? 8යි. නේ? ඒ වලාගේ 8යි. හරි දෙවන පදේ තුන්වන පදේ අපි දන්නේ නැහැ. හරි? එතකොට මේකේ දීලා තියෙනවා පොදු අනුපාතය නේ. මේකේ ගුණෝත්තර ශ්‍රේණිය පළවෙනි පදේ 8යි පොදු අනුපාතය 2යි. නම් අපේ අහන්නේ ළමයි 7 වන පදේනේ. මේ ගුණෝත්තර ශ්‍රේණියක පදයක් වගේ සූත්‍රෙ කියන්නේ සමානයි ඒ වතාවක් ඒ වැඩි කිරීම R වල දර්ශකයෙන් දාන්නේ n වෙන එක. 7 වෙනි පදේ අහද්දී n 7යි කියන්නේ. නේ n 7යි 7 වෙනි පදේ d 7 a 8යි r 2යි පොදු අනුපාතේ n ට 7 දාන්න 4 වෙන එක දීගෙන 8 වැඩි කිරීම දෙකේ දර්ශකයේ 4 වෙන එක 6යි. දෙකේ බලයක් ලෙස ලියන්න ගිහුවාම 7 වෙනි පදය 8ත් ඕගොල්ලන්ට දෙකේ දර්ශකයක් ලෙස ලියා ගන්න වෙනවා. 8 කියන්නේ ළමයි දෙකේ 3නේ. මම නිතරම අහන ප්‍රශ්න. 8 කියන්නේ දෙකේ 3නේ. වැඩි කිරීම දෙකේ 6යි. ඒක දෙකේ 3යි දෙකේ 6යි ඔක්කොම දෙකේ කීයද? 9ක් ලෙස එන්නේ උත්තරේ. 7 වෙනි පදයේ වටිනාකම දෙකේ 9යි. ඔක සුළු කරලා කියාගේ හොයන්න පුළුවන්. හරිද? ලොකු වගේක් නෙන්නේ දෙකේ 9 කියන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙකේව 9ක් වැඩි කරලා බලන්න. දර්ශකයක් ලෙස ලියන්න කිව්වහම බලයක් ලෙස දෙකේ 9 කියලා ලියුවා නම් හරි. අගේ සුළු කරලා ගන්න ඕනේ නැහැ. හරි ප්‍රශ්නාන්ත 21 ඉක්මන් කරන්න. හරි කෙටි ප්‍රශ්න ළමයි අනිවාර්යයෙන්ම හැමෝම try කරන්න 20 පන්නන්න. හරි පුළුවන් හැමෝටම පුළුවන් අමාරු නෑ. ලකුණු ලේසියෙන් ගන්න පුළුවන් පේපර් එක තමයි පළවෙනි පේපර් එක. හරි කෙටි ප්‍රශ්න 25යි අනිවාර්ය ප්‍රශ්න 5යි. 22 ප්‍රශ්නාංක 22. හරි ඒක ළමයි දෙනවා 0.8 සහ 2.4 ලක්ෂ හරහා යන සරල රේඛාවේ අනුක්‍රමය. දැන් මේ වගේ සරල රේඛාවක්. ඒ සරල රේඛාව අපිට අඳින්න ඕනේ නැහැ. ඒ සරල රේඛාව මත පිහිටි ලක්ෂ දෙකක් තමයි මේ දීලා තියෙන්නේ. 0.8 ලක්ෂයයි 2.4 ලක්ෂයයි. x කණ්ඩාංක සහ y කණ්ඩාංක. කණ්ඩාංකලයේ මේ සරල රේඛාව මේ ලක්ෂයයි මේ ලක්ෂය හරහා යනවලු. හරිද? ඉතින් මේකේ අනුක්‍රමණය අපෙන් අහුවා මොකක්ද කරන්න තියෙන්නේ? අපි දන්නවා අනුක්‍රමණය හොයන්නේ කොහොමද? සරල රේඛාවක් මත පිහිටි ලක්ෂ දෙකක y කණ්ඩාංක වෙනස බෙදන්න ඕනේ x කණ්ඩාංක වෙනසින් නේ. අනුක්‍රමණය. අනුක්‍රමණය ගත්තී y කණ්ඩාංක වෙනස මොකක්ද වෙන්නේ? ඔන්න y කණ්ඩාංක වෙනස ගත්තී මෙයාගෙන් මෙයා අඩු කරන්න පුළුවන්. 4 ඍණ 8 බෙදන්න ඕනේ ඊට අදාළ x කණ්ඩාංක වෙනසින් 2 ඍණ 3. 4න් 8ක් අඩු කරාම ඍණ 4යි. 4න් 8ක් අඩු කරාම ඍණ 4යි. 2න් බිඳුවක් අඩු කරාම 2යි. ඍණ 4 2කින් බෙදුවාම ධනයි ඍණයි ඍණ. ඍණ 2යි එන්නේ. අනුක්‍රමණය ඍණ 2යි. කොහොමද ගන්නත් පුළුවන්. මම අහනවා මේක පොඩි අමතර ප්‍රශ්නයක්. මේ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩයේ කීයද? සහ සමීකරණය ලියන්න පුළුවන්ද? ඔය කියන සරල රේඛාවේ අන්තක්ඛණ්ඩයයි සමීකරණයයි ලියා ගන්න පුළුවන්ද බලන්න. මේ වගේවත් අහනවා. අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩයනේ. මොකක්ද මේ අන්තක්ඛණ්ඩය කියන්නේ? මේ සරල රේඛාව ළමයි y අක්ෂයේ කපන තැන y කණ්ඩාංකයගේ තමයි අන්තක්ඛණ්ඩය. මේ අනුක්‍රමණය. අනුක්‍රමණය අපි ඒ මොඩින් අනුක්‍රමණය කරන්නේ. මොකද බලන්න මේක ලක්ෂය දීලා තියෙනවා මේ AC. 0.8. එතන ළමයි 0.8 කියන්නේ කොතනද ඔය ලක්ෂ තියෙන්නේ? y අක්ෂයේ මතනේ මම නිකන් ඇන්දොත් මෙන්න y අක්ෂය බලන්න මේ.
මේක කණ්ඩායම් තමයි. හරි මේක x අක්ෂය. මේක y අක්ෂය. දෙකයි. මේක සරල රේඛාව. හරි. මේක ඇත්තටම මෙහෙම නෙමෙයි යන්නේ සරල රේඛාව. මේක ඇත්තටම යනවා කොහොමද මේ සරල රේඛාව යන්නේ? ඈ? මොන පැත්ත අනුක්‍රමණය ඍණ. අනුක්‍රමණය ඍණ කියන්නේ තමයි මේ සරල රේඛාව හරියට කොරණ මේ ඇතුළ බැලුව හැටි මෙහෙම යන්නේ. නේ? හරි මෙහෙම යන සරල රේඛාවක් ඕක. ඔය සරල රේඛාව මත පිළිදි ලක්ෂ දෙකක් තමයි මෙන්න තමයි බිංදුව තම 8. මෙතන හිතන්න y අක්ෂය 8 නේ තියෙන්නේ. එහෙනම් හිතන්න මෙතන බිංදුව තම 8. ඉතින් මේක තමයි බිංදුව තම 8 ලක්ෂය. අනිත් ලක්ෂය 2 තම 4. හරි 2 තම 4 මේ හරිනේ. මේ දල සටහන යන්නේ හැටි ඒ වගේ විදිහට පවා එනවා. 2 තම 4 මේ තියෙන අනිත් ලක්ෂය. හරි ඔන්න අනුක්‍රමණය දෙකයි. මේක ළමයි අන්තක් අල්ලගෙන කියන්නේ. y අක්ෂය කියන්නේ 8 නේ. ඒ x අන්දාගේ බිංදුවේදී y අන්දාගේ 8යි. අන්තක්කරණය C8යි. එහෙනම් සමීකරණය අපි දන්නවා සරල රේඛාවක සමීකරණය ලියන්නේ කොහොමද? y සමානයි mx ධන c නේ. ඒ කියන්නේ y සමානයි m ඍණ 2යි x අන්තක්කරණය ලියලා මොනවද ගන්න එකක් කරලා. දල සටහන අඳින්න පවා එහෙම ඇවිල්ලා දිනා ප්‍රශ්නය. හරි මේකේ දල සටහන අඳින්න ගියොත් මේ වගේ අඳින්න ඕනේ. y අක්ෂය x අක්ෂය යන්න මේ වගේ සරල රේඛාව දල සටහනකින් පෙන්වන්න ඕනේ. අන්තක්කරණය 8යි සමීකරණය ඇහුවොත් මේකෙන් මොකක්ද දෙන්නේ? y සමානයි ඍණ 2x ධන 8. ඒව අහලා නැහැ මේකේ. සමහර ප්‍රශ්න වල එහෙම අහනවා. කෙටි ප්‍රශ්න වලට. ඉක්මන් කරන්න. දල සටහනක් අඳින්න අනුක්‍රමණයේ කීයද? අන්තක්ඛණ්ඩයේ කීයද? සමීකරණය මොකක්ද? ඒවා විතරම අහන ප්‍රශ්න. කෙටි ප්‍රශ්න වලට අහනවා ඒවා තමයි. හරි ඉක්මන් කරන්න. හරි ඊළඟ ප්‍රශ්නාංක 23 හරි ආරෝහණ පරිපාටියේ සකස් කර ඇති දත්ත වැලක දත්ත සංඛ්‍යාවක පළමුවන චතුර්ථකයේ පිහිටා ඇත්තේ 7 වන ස්ථානයේ මෙම වැලේ ඇති දත්ත සංඛ්‍යාව කීයද? දැන් ළමයි මෙතන දත්ත සංඛ්‍යාවක් තියෙනවා කිසියම් සංඛ්‍යාවක් ආරෝහණ පිළිවෙලට සකස් කරලා. දැන් පොඩි උදාහරණයක් බලන්න. නිකමන මම නිකන් ඔබ බලන්න දෙනවා දත්ත මේ වගේ ඔන්න දත්ත 1 2 3 4 5 6 7යි 7ක්. හරි නිකන් දත්ත අපි ගමු කොයි වගේ ප්‍රමාණයක් නැත්නම් හරිනේ. හරි. නිකන් හිතන්න දත්ත මෙතන ඔක්කොම දත්ත 7යි නිකන් මේ උදාහරණයක් පොඩි ගන්නක් ඈ. මේ දත්ත 7 ළමයි මට මධ්‍යස්ථයේ තියෙන හොයන්න ක්‍රමයක් කියන්නේ මධ්‍යස්ථයේ. ඒ කියන්නේ Q2 දෙවන චතුර්ථකයේ දත්ත ටික ආරෝහණ පිළිවෙලට තියෙනවා. හරිනේ. මේ දත්ත සෙට් එකේ හරි මැද තියෙන දත්තය. දැන් ඒක උන් කිව්වේ මේ 10යි. එතකොට ළමයි මේකේ දත්ත ඔක්කොම 8ක් මේ 7ක් තියෙනවානේ. අපි මධ්‍යස්ථ වෙලිය හොයන්නේ කොහොමද? දත්ත ගන්නට මතකද? දත්ත ගන්නට ළමයි එකතු කරනවා එකක්. එකතු කරලා ඒකෙන් අපි ගන්නවා දෙකට බෙදලා නේ. ඔව්. ඒ කියන්නේ මේක ළමයි දෙකෙන් භාග කරනවා ටිකක්. දත්ත ගන්නට එකක් එකතු කරලා දෙකෙන් එකක් නැත්නම් දෙකෙන් බෙදෙනවා. මෙන්න වැණියක්. නිකන් බලන්න මේකේ දත්ත ගන්න ළමයි 1 2 3 4 5 6යි 7යි 7ට එකක් එකතු කරනවා. එකතු කරලා දෙකෙන් බෙදෙනවා. 7යි 1යි 8යි දෙකෙන් බෙදුවාම කීයද? 8 දෙකෙන් බෙදුවාම 4 වැණියක් නේ. 4 වැණිය තමයි මුලින් ඉඳන් 1 2 3 4 වැණිය. මේ එයා තමයි මධ්‍යස්ථයේ තියෙන්නේ. Q2 10යි. ඊට පස්සේ තරුණ චතුර්ථකය ගන්නේ කොහොමද ළමයි? දැන් මධ්‍යස්ථයෙන් මේ දත්ත ටික දෙපැත්තකට බෙදෙනවනේ. මතක තියාගන්න. දත්ත ටික Q2 Q1 Q3 හොයන්නේ කොහොමද කියන එක. මධ්‍යස්ථයෙන් මේ දත්ත ටික කොටස් දෙකකට වෙන්නේවානේ. ඒකේ වම් පැත්තේ තියෙන කොටස ගන්න. වම් පැත්තේ තියෙන දත්ත ටිකේ මැදගේ තියෙනවනේ. අන්න එයා තමයි අලුත් චතුර්ථකයට එන්නේ. මධ්‍යස්ථයෙන් දකුණු අත පැත්තේ තියෙන දත්ත ටික තියෙනවනේ. ඒ දත්ත ටිකේ මැදගේ තියෙනවනේ. ඒක තමයි තුන්වන චතුර්ථකයට එන්නේ. ඊට පස්සේ අන්තස් චතුර්ථක පරාස කියන්නේ Q3 ගෙන් Q1 අඩු කරා නම් 15 වෙනින් 7ක් අපිට උත්තරේ 8යි කියලා ගන්නත් පුළුවන්. ඒ වගේම අහනවා. දැන් අපි Q1 හොයන්නේ කොහොමද? Q1 හොයන්නේ දත්ත ගානට අහගන්න දත්ත ගානට එකක් එකතු කරලා ඒකෙන් 4න් පංගුවක් ගන්න ඕනේ. මෙන්න මේ වැලියම. දත්ත ගාන තමයි 7යි මේකේ 7ට එකක් එකතු කරා
4ෙන් බෙදුවා. එතකොට මෙතන 7යි 1යි 8යි 8 4ෙන් බෙදුවාම කී වෙන්නේ? දෙවෙනියා. අන්න මුලින් ඉඳන් 1 2 අන්න දැක්කද? දෙවෙනියා තමයි Q1 ට එන්නේ. තුන්වන චතුර්ථකය ගන්නේ කොහොමද? දත්ත ගානට එකක් එකතු කරලා 4ෙන් පාපු 3ක් ගන්නවා. අතට ගියාගෙන. 4ෙන් පාපු 3ක් ගන්නවා. ගැණිය. ගැණිය තමයි ගන්නේ. හරි දත්ත ගානට එකක් එකතු කරලා 4ෙන් 3 වැඩි. ඇත්තටම මෙතනක් තියෙන්නේ 4ෙන් කියන්නේ දෙකෙන් එකයි කියලා කියන්නේ 4ෙන් දෙන්නේ කියන එක. මතක තියාගන්න. 4ෙන් දෙක සම්ලග්නම් දෙකෙන් දෙක එනවනේ. හරි පළමු චතුර්ථකය ගන්නේ දත්ත ගානට එකක් එකතු කරලා 4ෙන් 1 වැඩියක්. එතනින් ඉන්නේ ළමයි කී වෙනියද කියන එක එන්නේ නැතු උත්තරේ නෙමෙයි එන්නේ. දෙවෙනි දත්ත තමයි Q1 ට එන්නේ ඒකට. මධ්‍යස්ථය නැත්නම් Q2 ට එන්නේ දත්ත ගානට එකක් එකතු කරලා 4ෙන් දෙවෙනි කියන 4ෙන් දෙකෙන් වැඩි කරන්නේ නැත්නම් දෙකෙන් එකකින්. කොහොමවත් එකයි. මේ 4ෙන් 2යි කිව්වත් එකයි දෙකෙන් 2යි කිව්වත් එකයි. එහෙනම් දැන් අපි අපිට මේ කියන ගානේ දත්ත සංඛ්‍යාවක පළමු චතුර්ථකයේ පිහිටා ඇත්තේ 7 වෙනි ස්ථානයේ. අන්න. දත්ත සංඛ්‍යාවක කිසියම් මොන දස සංඛ්‍යාවක් තියෙනවා. දත්ත සංඛ්‍යාවක Q1 පිහිටලා තියෙන ළමයි මේ දත්ත ටික ආරෝහණ පිළිවෙලට සකස් කරාම මේ ඊළඟ ස්ථානයේ 1 2 3 1 2 3 4 5 අන්න මෙන්න මෙතන. මෙතන තමයි ළමයි Q1 වලගේ තියෙන්නේ. මෙතන දත්ත මුලින් නම් 1 2 3 4 5 6 7 වෙනි ස්ථානයේ. එහෙනම් මේකේ ළමයි ඉන්න දත්ත ගාන අපි දන්නේ නැහැ. අපෙන් අහන්නේ මේකේ ඉන්න දත්ත ගාන. මොකද මේකේම දත්ත තියෙනවා නේ. දත්ත කොහොමද දීගරලා තියෙන්නේ? ඕකේ ඉන්න දත්ත ගානට අහගන්න දත්ත ගානට එකක් එකතු කරලා Q1 දීපු ඉඳන් 4ෙන් 1 වෙනියා ගත්තා නම් හරිනේ. 4ෙන් 1 වෙනියා. ඒ කියන්නේ මෙතන අපිට දීලා තියෙන්නේ 7 වෙනියා කියලා. 7 වෙනියද? ඒ කියන්නේ මේක 4 සමාන කරන්න පුළුවන්. 7 වෙනි ස්ථානයේලු පළමු චතුර්ථකය තියෙන්නේ. අගේ නේ? අර විතර මම නිකන් උදාහරණයකින් වෙන්නේ ඒකයි. 7 වෙනි ස්ථානයේ. දත්ත ගානට එකක් එකතු කරලා 4ෙන් බෙදලා අපිට එනවා 7යි කියලා. ඒ කියන්නේ මුලින් ඉඳන් 1 2 3 4 5 6 7 වෙනි ස්ථානයේ තියනවා කියන තමයි Q1 එන්නේ. දැන් නම් කරලා තියෙන්නේ මේ 4 මෙහාට හරස්ම කරන්න. එතකොට 7 පහක් 4 28යි. මේ පැත්තේ දත්ත ගාන එකතු කිරීම එක. ඒක මෙහා පැත්තට ගියාම මට කියන්න දත්ත ගාන කීයද එන්නේ? මේක තියෙනවා. 7 වරක් 4 28යි. මේ එක මෙහාට ඉදිරින් එකක් එනවා. 28න් එකක් ගියාම 27යි. ඒ කියන්නේ මේකේ තියෙන දත්ත ගාන කීයද? 28න් එකක් අඩු ගන්න 27ක දත්ත ගානක් තියෙනවා. මෙතන තියෙන දත්ත ගණන 27යි. 28න් එකක් අඩු කරාම 27යි කියලා එන්නේ. 27යි. ටිකක් කල්පනා කරලා හදන්න ඒක. විසි 4 හරි එතන වීජීය භාග දෙකක් තමයි බෙදන්න තියෙන්නේ. විසි 4 ලේසි. සාමාන්‍ය භාග බෙදනවා වගේ වීජීය භාග බෙදන්නත් පුළුවන්. පළවෙනි භාගේ 3යි a යට 10යි b. බෙදීම 9 යට 5යි b. අපි දන්නවා තමයි පළවෙනි භාගය ඕම ලියනවා 3යි a යට 10යි b. ඊට පස්සේ බෙදීම ළමයි වැඩි කිරීමක් කරද්දී බෙදීමෙන් පස්සේ තියෙන භාගය උඩට මාරු කරන්නේ 5යි උඩට එනවා 9යි යට එනවා. ඊට පස්සේ මෙතන දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ උඩයි යටයි කැපෙනවා කැපුවේ නැන්නේ. මම ආයෙ බලන්න කියලා මොකක්ද 5යි b යට 9යි. එතකොට මෙතන කවුද කැපෙන්නේ? බෙදීම ගුණිතයකින් ලියාගත්තා නම් හරි පස්සේ භාගේ පරස්පරය ලියන්නත් ඕනේ. එතන මෙතන කැපෙනවා 3ට 3 වරක් 1යි 9ට 3 වරක් 3යි. b ට b කැපෙනවා 10ට 5 වරක් 2යි 5ට 5 වරක් 1යි. එතකොට මෙතන තමයි ඉතුරු වෙන්නේ මේ උත්තරේ. උඩ 1යි a වතාවක් 1 a නේ. යට දෙවරක් 3 6 දෙවරක් උත්තරේ a යට 6ක් එන්න ඕනේ. ඉස්සෙල්ලා බෙදීම ගුණ ගැනීමක් ලෙස ලියාගත්තා. ඊට පස්සේ භාගේ උඩ යට මාරු කරන්න පරස්පරයි. ඊට පස්සේ ගුණිතයක් ලෙස එන හින්දා උඩයි යටයි දැන් කපලා දාන්න කැපෙනවා.
25 25 ළමයි රූපයක් දීලා තියෙනවා බලන්න. වෘත්තයක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක් තියෙනවා නේ. ඊට පස්සේ මෙතන බලන්න රූපේ දත්ත මේක දික් කරලා තියෙනවා නේ. හරි මෙතන සරල රේඛාවක් තියෙන විදිහටම දික් කරපු. හොඳයි මේක වෘත්ත චතුරස්‍රයක්. ඊට පස්සේ මෙතන තව ළමයි කියනවා මොකද්ද? රේඛාවක් නෙමෙයි සමාන්තර. මේ රේඛාවට මේක සමාන්තරයි කියලා දීලා තියෙනවා. මෙතන මේක දී ලක්ෂය. අන්තිම කෙටි ප්‍රශ්නේ අන්තිම කෙටි ප්‍රශ්න බලන්න. හරි. හොඳයි. මෙතන ලක්ෂ්‍ය C. මෙතන ලක්ෂ්‍ය B. මෙතන A. මෙතන F. හරි බලන්න. හරි ඉක්මන් කරන්න 25 බලන්න P යටි රූපේ A B C E සමාන්තර ආශ්‍රය කියන්නේ A B C E මේක තමයි සමාන්තර ආශ්‍රයක්. සමාන්තර ආශ්‍රයක් වුත් මේකේ ලක්ෂණ මාක් කරගන්න සම්මුඛපාද මේක සමාන්තරයි කියලා දාලා තියෙනවා. සහ සම්මුඛපාද දෙකකින් සමානයි. දෙන්න ඕනේ නැහැ අපි දන්නවනේ. සමාන්තර ආශ්‍රයක් කිව්වොත් නේ. මේකට මේක සමාන්තරයි. මේ දිගට මේ දිග සමානත් වෙනවා. හරි ඒක අපිට දෙන්න අවශ්‍ය නැහැ. සමාන්තර ආශ්‍රයක් කිව්වොත් ඒ ලක්ෂණ මතක් වෙන්න ඕනේ. මේක ලකුණු කරලා දෙන්න ඕනේ නැහැ ගානේ. අපි දැනගන්නද? ABC සහ D ලක්ෂ 4 වෘත්තයේ මත පිහිටයි. මේක තමයි වෘත්ත චතුරස්‍රයක් වෙනවා මේක. AB CD චතුරස්‍රයේ වෘත්ත චතුරස්‍රයකුත් වෙනවා. T තොරතුරු අනුව ECD කෝණයේ විශාලත්වය සොයන්න. ECD මෙන්න මේ කෝණය. මේක ළමයි විශාලත්වය හොයන්න ඕනේ. හරි. එතකොට මට කියන්නේ දැන් කොහොමද අපි ඒක ගන්නෙ? දැන් මේක සමාන්තර රේඛා තියෙනවා. මේක තව අපිට දීලා තියෙනවා තමයි මෙන්න මේ කෝණය. අන්න ඒක වැදගත්. කීයද? අංශක 100යි. හොඳට බලා ගන්න. ඔව්. දැන් එතන ටිකක් දැක්කම පේන්නේ මොකද්ද? ඈ? ඕන්න දැන් කාට හරි මේ සමාන්තර රේඛා හින්දා කාට හරි මේ කෝණය කීයද කියලා ගන්න පුළුවන්ද? නිකන් බලන්නම මේ රේඛාවට මේක සමාන්තරයිනේ. ඒක සමාන්තරාශ්‍රයක්නේ. සමාන්තරාශ්‍රයක සම්මුඛපාද සමාන්තරයි. නේ? එතකොට මෙතන යාර F අකුරකනේ. F අකුරක මුළු දෙකේ කෝණ මොනවද? අනුරූප කෝණනේ. F අකුරක මුළු දෙකේ කෝණ අනුරූප කෝණ. එතනින් ගෙලින්ම 100යි කියලා ගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ කෝණේ 100 නම් මේකත් 100යි. හේතුව අනුරූප කෝණ. F අකුරක් තියෙනවනේ. හරි. ඊළඟට මේක අපෙන් අහන්නේ ECD කෝණේ අගය. EC මෙන්න මේ කෝණේ ගන්න ඕනේ කොහොමද? බලමු කොහොමද ගන්න. මෙන්න මේ කෝණ තමයි අහන්නේ. හරි. ඊළඟට ළමයි මට කියන්න ඔයගලන්ට මතකයි ක්‍රමයක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක. වෘත්තනේ මේක වෘත්ත චතුරස්‍රයක් නේද බලන්න. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණෙ 100 සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණෙ වෙන්න. දැකලා මේක වෘත්ත චතුරස්‍රය. මේක තමයි වෘත්ත චතුරස්‍රය. පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණෙ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණෙ වෙන්න. මේ සම්පූර්ණ කෝණෙ 100යි. දැන් මට කියන්නේ මේ පොඩි කෝණ පැටිය යහන්නේ ඊගානේ. මේකේ අගේ ගන්න ළමයි මේ 100න් මෙන්න එක කෝණය අඳු කරගන්න. ඒක හොයාගන්න පුළුවන් කොහොමද? මේ රේඛා දෙක සමාන්තරයිනේ. මෙතන බලන්න මෙන්න මේ කෝණය. මේ කෝණය මේ කෝණය මොන කෝණද? මිත්‍ර කෝණ. හොඳට බලන්න මේ රේඛාවයි සමාන්තරයි. මේකයි සමාන්තරයි සමාන්තරාශ්‍රයන්නේ මේක. මේකයි සමාන්තර වුණාම මේ C අරගෙන එකම පැත්තේ C අකුරක මුළු දෙකේ කෝණ මිත්‍ර කෝණ. මෙයා 100 නම් මේ කෝණය කීයද? 80ක් වෙනවා. කොහොමද 80ක් වෙන්නේ? මිත්‍ර කෝණ දෙකක එකතුව 180යි. 180 මේ 100 අඩු කරා නම්
අපිට එනවා 80යි කියන. මේ 80. දැන් එන හැදුවේ දැන් මට කියන්න ළමයි එම නිසා අපි අහලා දෙන්නේ මොකද ECD කෝණ ECD. එම නිසා ECD කෝණය ගන්නේ කොහොමද? මෙයා 100යි මෙයා 80යි 100න් 80 අඩු කරාම 20යි එන්නේ. මම කරන්නේ. අංශයේ උත්තරේ ඒක හිතලා ගන්න ඕනේ 20යි. අන්තිම කෙටි ප්‍රශ්නේ උත්තරේ 20යි. හරි. තව අපි ළමයි දැන් එමු කෙටි ප්‍රශ්න 25 ඉවරයි. අනිවාර්ය ප්‍රශ්න දෙකක් කරමු. අනිවාර්ය ප්‍රශ්න දෙකක් කරමු ඉක්මන් කරන්න. ලබන සතියේ ඔයගොල්ලෝ අනිවාර්ය ප්‍රශ්න ඉතුරු 3යි සහ රචනා පේපර් එකේ පළවෙනි ගණන් 6 කරලා තියාගන්න ඕනේ. හරි. දැන් මේ මම සාකච්ඡා කරන් යද්දි කරන්න නම් ඉන්න එපා තේරුමක් නැහැ ළමයි ඈ. හරි ඒක වගකීමක් ඇතුව දැන් තව මාසයක් කරන්න යන එක්සෑම් එකට. හරි. කල්පනාවෙන් කරගන්න ඕනේ. අනිවාර්යෙන් මේ 2019 18 17 16 වගේ පේපර්ස් ටික කම්ප්ලීට් කරලා තියාගන්න එක්සෑම් එකට කලින්. හරි. ඉතින් විද්‍යාසරුත් ඔය පේපර්ස් ටික කරනවා. හෙට උදේ ක්ලාස් එක Zoom එකකින් කරනවා 8 ඉඳන් 10 වෙනකන් 2018 පේපර් එකේ දෙවෙනි කොටස. අද කරා නේද පළවෙනි කොටස. බහුවර්ණ 40 විද්‍යා පේපර් එකේ 2018. හරි ඒවල මම ගෲප් එකකටත් පේපර්ස් දාලා තියෙන්නේ. හොඳයි. දැන් අපි ළමයි සාකච්ඡා කරමු අනිවාර්ය ප්‍රශ්න පහේ මුල් ප්‍රශ්න දෙක. ලබන සතියේ ඔයගොල්ලන්ට අනිවාර්ය ප්‍රශ්න ඉතුරු 3යි. රචනා ප්‍රශ්න 5ක් විතර සාකච්ඡා කරන්න පුළුවන්. හරිද? හොඳයි. අනිවාර්ය ප්‍රශ්න. හරි පළවෙනි එක කොහොමද ඔයගොල්ලෝ භාග ගන්න? හරිද? හැමෝම හදනවා ලේසියෙන්. අනිවාර්ය ප්‍රශ්න පහකින් අනිවාර්යයෙන් හදන්න වෙනවා අනිත් හරිද බෑ. පළවෙනි පේපර් එකේ තමයි ලකුණු පුළුවන් තරම් ගන්න පුළුවන් වෙන ලේසියෙන් ඈ. හරි. රචනා පේපර් එකේ ටිකක් සමහර ප්‍රශ්න අමාරු වෙනවනේ. විතර ප්‍රශ්න ඒවට ටිකක් ලකුණු ගන්න අමාරුයි ඉතින්. ඒත් කොහොමද ප්‍රශ්න 7ක් විතර හරියට හැදුවොත් ඒ එකක් ගන්නත් පුළුවන්. හරි? හොඳයි. ප්‍රශ්න ගන්න එකට අනිවාර්ය ප්‍රශ්න. හරි ඉක්මන් කරන්න. අනිවාර්ය ප්‍රශ්න වල එක භාග ගාන 2018 පේපර් එකේ. හරි. භාග ගාන බලමු. මිනිසෙක් තමා සතු මුදලකින් පහෙන් දෙකක් බිරිඳටද ඉතුරු මුදල පුතුන් තුන් දෙනාට සමසේ බෙදා දීමට අදහස් කළේය. මිනිහෙක් තමන් ගාව තිබ්බ මුදලෙන් පහෙන් පංගු දෙකක් බිරිඳට දෙනවා. එහෙම තමයි හිතන්න ඉඳලා තියෙන්නේ. මිනිසෙක් තමා ගාව තිබ්බ මුදලෙන් පහෙන් මුදල සමාන පංගු පහකට බෙදලා පංගු දෙකක් දෙනවා බිරිඳටද ඉතුරු ටික පහෙන් පංගු 3යි තව ඉතුරු වෙන්නේ. බිරිඳට දුන්නාට පස්සේ පහෙන් පංගු 3ක් ඉතුරුයි. ඒ ටික සමානව කොටස් තුනකට බෙදුවාම කී එනවද? පහෙන් එක එනවනේ. පහෙන් 3 සමාන පංගු 3කට බෙදුවාම. සමසේ බෙදා දීමට අදහස් කළේ හැබැයි නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එහෙම බෙදා දෙන්න කලින් එම මුදලින් ළමයි එම මුදලින් 6න් එකක් සහෝදරයාට දීමට ඔහුට සිදුවිය. එම මුදලින් 6න් එකක් සහෝදරයාට දීමට ඔහුට සිදුවිය. ඉතුරු වූ මුදල මුලින් අදහස් කළ ආකාරයට බෙදා දෙන ලදී. චුට්ටක් ඔක තේරුම් ගන්න ඕනේ. දැන් එයා මුලදී අදහස් කරපු විදිහටම තමයි ආයි පස්සේ දෙන්නේ. හැබැයි අර මුලින්ම මොකක් කරනවද? එයා ගාව තිබ්බ සම්පූර්ණ එකෙන් 6න් එකක් සහෝදරයාට දුන්නා. එතකොට ළමයි මෙයා ගාව ඉතුරු වෙන්නේ කොච්චරද? 6න් 5යි. තේරුණාද? 6න් 5යි. හරිද? දැන් මට කියන්න සහෝදරයාට දුන් පසු මේක අහලා තියෙනවා බලමු. 1
බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ තිබුණු මුදලින් කොපමණ භාගයක්ද? අපි ඉස්සෙල්ලාම ළමයි සහෝදරයාට දුන්න ප්‍රමාණය අයින් කරාම මිනිසා ළඟ ඉතුරු වෙන ප්‍රමාණය බලමු නේ. සහෝදරයාට දුන් පසු ඉතුරු වන අංගුව. අගාර කියන්නේ සහෝදරයාට දුන්න පස්සේ මෙයා ගාව ඉතුරු වෙන්නේ 6 කීයද? දැන් 6න් එකක් සහෝදරයාට දෙනවනේ. මෙයා ගාව තිබ්බ මුදලින් 6 පංගු 5යි. එයා ගාව තිබ්බ මුදල සමාන පංගු 6කට බෙදලා සමාන පංගු 6කට බෙදලා එකක් දෙනවා සහෝදරයාට. ඉතුරු වෙන්නේ 6න් පංගු 5යි. සහෝදරයාට දුන් පසු ඉතුරු වන පංගුව මුළු මුදල් ප්‍රමාණයෙන් 6 පංගු 5යි. තියාගෙන ඉස්සෙල්ලා. දැන් අහන්න ඕනියක් ගන්න එක. දැන් අර යා මුලින් අදහස් කරපු ආකාරයටම දැනුත් බෙදලා යනවා. හරි. බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ තිබූ මුදලින් කොපමණ භාගයක්ද? දැන් ගාණ කියනවා මිනිසෙක් තමාසක මුදලින් 5න් 2ක්. ඒක දැන් සහෝදරයන්ට දුන්න පස්සේ මෙයා ගාව ඉතුරු වෙන්නේ 6න් 5යිනේ. සහෝදරයන්ට දුන්නට පස්සේ මෙයා ගාව 6න් 5යි ඉතුරු වෙන්නේ. 6න් 5න් 3න් මේ 5න් 2ක් තමයි බිරිඳට දෙන්නේ. එහෙනම් බිරිඳට දුන්න පසුව මුළු මුදලින් 6න් 5න් ගාණ කිව්වේ 3න් 2ක් නේ. 3න් 5න් 2ක්. 6න් 5න් 5න් 2ක් තමයි බිරිඳට දෙන්න වෙන්නේ. ඉතින් මෙතන අල්ලා යන්න කියන ළමයි උඩ ගෙලියන්නේ. උඩ ගෙලියන්නේ. ඔය එතකොට මෙතන 5ට පස්සරක් එකයි 5ට පස්සරක් එකයි 2ට දෙවරක් එකයි 6ට දෙවරක් 3යි. මෙතන එතකොට එක් වරක් එක එකයි 3 වරක් එක 3යි කිය දෙන්නේ 3න් එකයි. ඉක්මන් කරන්න. බිරිඳට ලැබිච්ච පංගුව හරි. 2 සහෝදරයාටත් බිරිඳටත් දීමෙන් පසු ඔහු ළඟ ඉතුරු වූ මුදල මුලින් තිබූ මුදලින් කවර භාගයක්ද? හරි. මට කියන්න ළමයි දැන් සහෝදරයාටයි බිරිඳටයි දුන්න පංගුව ගමු ඉස්සෙල්ලා. සහෝදරයාට සහ බිරිඳට දුන් පංගුව කීයද එතකොට? සහෝදරයා තමයි 6න් එකක් දුන්නානේ. සහෝදරයාට 6න් එකයි. බිරිඳට 3න් එකක් දුන්නානේ. අත්තකල එකතු කරන්න. මෙතන 6න් එකයි 3න් එකයි එකතු කරන්නේ පොදු හරය ගන්න 6 නේ. සහෝදරයාට දුන්න ප්‍රමාණයයි බිරිඳට දුන්න ප්‍රමාණයයි. පංගුවක් වශයෙන් 6න් එකයි 3න් එකයි එකතු කරන්න. හරය ගන්න 3ද 6නේ. ඔව්. පොදු හරය 6ක් කරගන්න මේකේ උඩයිට දෙකෙන් වෙන් කරන්න. එතකොට ළමයි මෙතන 6න් එකයි මෙතන එක් වරක් දෙක 2යි 3 වරක් දෙක 6යි. 6න් 2යි 6න් 2යි කියන්නේ 6න් 1යි 6න් 2යි ඔක්කොම 6න් 3යි. 1යි 2යි 3යි 6න් 3යි. 6න් 3යි කියන්නේ සරල කරාම දෙකෙන් එකයි. හරිද? දෙකෙන් එකක් තමයි බිරිඳටයි සහෝදරයටයි දැන් දීලා තියෙන්නේ. මෙයා ගාව තිබ්බ මුළු මුදලින්. භාගයක් ඉවරයි. එහෙනම් ළමයිට බෙදන්න තව ඉතුරු වෙන්නේ කොච්චරද? දැන් බිරිඳටයි සහෝදරයටයි දුන්නාට පස්සේ බිරිඳටයි සහෝදරයටයි දුන්න ප්‍රමාණය 6න් පංගු 3යි කියන්නේ 2න් පංගු 1යි තිබ්බ මුළු මුදලින් භාගයක්ම දැන් දීලා. සහෝදරයට සහ බිරිඳට. තව ඉතුරු වෙන්නේ භාගයයි. භාගයක් දුන්නා නම් තව භාගය ඉතුරු වෙන්නේ නේ. එම නිසා ඉතිරි මුදල ඉතිරි පංගුව. එම නිසා සහෝදරයටයි බිරිඳටයි දුන්නාට පස්සේ ඉතිරි පංගුව කීයද? භාගයක්මයි එන්නේ. ගණන් දෙයක් නෑ නමුත් භාගයක් දුන්නා නම් තව ඉතිරි භාගයයි. දෙකෙන් එක 3 රෝමිලක්කම් 3 හරි නේද? ඉක්මන් කරන්න. හොඳයි. ඔන්න දැන් ළමයි අන්තිම කොටස සුට්ටක් හිතන්න ඕනේ. හරිද? කල්පනා කරලා හදන්න ඕනේ. හරි සමහර භාග ගණන් ගොඩක් ලේසි. මේක සුට්ටක් හිතලා හදමු. මේක නම් අමාරු නෑ. හරි. දැන් මේ
කෙනා ගාව භාගයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. භාගයක්ම දැන් බිරිඳට සහ සහෝදරයාට දීලා ඉවරයි. 3 අමුද්‍රා ගන්න. පුතේකට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40000කින් දැන් අඩු වුණාලු. මිනිසා ළඟ තිබූ මුදල සොයන්න. දැන් ළමයි අර මුලින්ම කිව්වනේ සහෝදරයාට දෙන්නේ නැතුව බෙදාගෙන ගියා නම් පුතාට එන මුදලක් තියෙනවනේ පුතෙක්ට. සහෝදරයාට දෙන්නේ නැතුව අර විදියට බෙදාගෙන ගියා නම් පුතෙට එන ගාණක් තියෙනවනේ. හැබැයි දැන් මේ සහෝදරයාට දීලානේ අපි දැන් මේ බෙදාගෙන යන්නේ. එක එක්කෙනාට. එතකොට පුතෙට එන ගාණක් තියෙනවනේ. ඒකේ වෙනස දැන් රුපියල් කීයක් අඩු වෙනවද දෙන්නේ? 40000ක් අඩු වෙනවලු වෙන්නේ. මේ කලින් විදියට බෙදුවා නම් පුතෙට එන ගාණ වැඩි අගයක් එනවා. දැන් මේ යන විදියට බෙදුවාම පුතාට එන ගාණ ටිකක් අඩු වෙලා ඉන්නේ රුපියල් 40000කින්. දැන් මේ යන විදියට පුතෙට ලැබෙන පංගුව කොච්චරක්ද මුළු මුදලින්? හරියද? දැන් පියාගාව දෙකෙන් එකයි ඉතුරු. ඕක දැන් ළමයි තුන් දෙනාට සමසේ බෙදන්නේ නැහැනේ. එහෙනම් එක ළමයෙක්ට දැන් ඔයාලා කරුණ දැන් මේ යන විදියට පුතේකට ලැබෙන පංගුව කොහොමද ගන්නේ? දැන් පියාගාව දෙන්න දෙකෙන් එකයි ඉතුරු වෙච්ච ප්‍රමාණය. ඕක බෙදන්න දුන්නද? නැත්නම් ඕකෙන් තුනෙන් එකක් ගන්නත් හරියි. පියාගාව ඉතුරු වන ප්‍රමාණයෙන් තුනෙන් එකක් තමයි පුතෙක්ට එන්නේ. පුතාලා තුන් දෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ මේ ඉතුරු ප්‍රමාණය බෙදන්න තුනට. තුනෙන් බෙදුවත් හරියි. එතකොට මට කියන්න එතන අල්ලයන්ත් එක දාලා දුරක් හරියි. මේක එන මෙතන තුනෙන් බෙදනවා කියන එක නේ. අල්ලයන් කියන්නේ වැඩි කිරීම තුනෙන් එකකින් වැඩි කරනවා කියන්නේ තුනෙන් බෙදනවා. ඒ කියන්නේ කියනවා නෙන්නේ. 6න් එක. දැන් ඔය විදිහට බෙදන් ගියාම පුතෙක්ට හම්බ වෙන්නේ එක්වරක් එක එකයි දෙවරක් තුන 6යි. පියාගාව තිබ්බ මුළු මුදලින් 6න් පංගුවක් තමයි පුතෙක්ට හම්බ වෙන්නේ. පුතාලා තුන් දෙනෙක් ඉන්නවනේ. නේ 6න් එක හම්බ වෙනවා. හැබැයි ළමයි කලින් විදියට බෙදුවා නම් කලින් විදියට බෙදුවේ නම් මට කියන්න පුතේකට ලැබෙන හම්බුව කොහොමද ගන්න? කලින් විදියට බෙදුවා නම් කලින් විදිය කියන්නේ මොකද්ද? සහෝදරයාට දෙන්නේ නැතුව. මිනිසෙක් තමා සතු මුදලින් 5න් දෙකක් බිරිඳටද ඉතුරුව 5න් 3යිනේ. අන්න. ඉතුරුව පොතු තුන්දෙනාට සමසේ දෙනවා කියලා තමයි හිතන් හිටියේ. 5න් දෙකක් බිරිඳට දුන්නාම මෙයා ගාව 5න් 3යි ඉතුරු වෙන්නේ. නේ? 5න් 3 සමසේ බෙදුවොත් පොතු තුන්දෙනාට තුනෙන් බෙදන්නේ නැත්නම් මෙතනත් තුනෙන් එකෙන් වැඩි කරන්නේ. එතකොට මෙතනත් කියලා ඉන්නවනේ ඉතුරුව 5න් 3යි. හරිද? කලින් විදිහට බෙදන්න හිතාගත්තා. බිරිඳට 5න් දෙකක් දුන්නාම ඉතුරු 5න් 3 පොතු තුන්දෙනාට සමසේ බෙදුවාම මෙතන 3 වරක් එකයි 3 වරක් එකයි දෙන්නේ 5න් එකයි. එතකොට තමයි පුතෙක්ට හම්බ වෙන පංගුව මුළු මුදලින් 5න් එකක්. දැන් අර සහෝදරයටත් දීලා ඔහොම බෙදන් ගියාම පුතෙක්ට හම්බ වෙන පංගුව මුළු මුදලින් 6න් එකක්. ඔන්න ඔය දෙකේ වෙනස 5න් එකයි. දැන් ලොකු වෙන්නේ 5න් එකනේ. අඩු කරන්න 6න් එක. ඔන්න ඔය දෙකේ වෙනසේ පංගුව ගන්න. වෙනසේ පංගුව. දැන් අර විදිහට බෙදුවාම එන පංගුවයි කලින් විදිහට බෙදුවාම එන පංගුවේ වෙනස නේ වෙනසේ පංගුව. එතකොට මෙතන 5න් එකෙන් අඩු කරන්න 6න් එකක් පොදු හරිය ගත්තොත් කීයද නේද? 6යි 5යි අපිට 30 කරගන්න පුළුවන්. ඔව්. එතකොට මේකේ උදයටයි තමයි වැඩි කරන්න 6යි. මේකේ උදයටයි වැඩි කරන්න 5යි. එතන 6 වරක් එක 6යි. 6 වරක් 5 30යි. 30න් 6න් අඩු වෙනවා. 1 වරක් 5 5යි. 6 වරක් 5 30යි. 30න් 5. එතකොට එතන එන්නමයි 30න් එක යන්නේ. වෙනස කලින් විදියට බෙදුවාමයි දැන් යන විදියට බෙදුවාමයි පුතෙක්ට ලැබෙන එන ගානේ වෙනස. හරි 30න් පංගුව එකක් වෙනස මුළු මුදලින්. පියාගාව තිබ්බ මුළු මුදලින් 30න් පංගුව එකක වෙනසක් වෙනවලු. ඕක සමානයි ළමයි රුපියල් කීයද? 40000. රුපියල් 40000. 30න් පංගුව එකක් නේ පියාගාව තිබ්බ මුදලින් වෙනස දෙන්නේ. එහෙනම් පියාගාව තිබ්බ මුදල 30න් පංගුව 30ක් තින්දා මොකද කරන්නේ? මේ රුපියල් 40 30න් වැඩි කරන්න. එහෙනම් මම පියාගාව තිබ්බ මුදල කීයද එන්නේ? මෙතන 4 වරක් 3 රුපියල්. මෙතන බලන්න 4 වරක් 3 12යි බිංදු 1යි 2යි 3යි 5යි. රුපියල් ලක්ෂ 12ක් දුන්නානේ. පියාගාව තිබ්බ මුළු මුදල රුපියල් ලක්ෂ 12යි. හරිද බලන්නේ ගාන? අන්තිම කෑල්ල චුට්ටක් හිතලා හදන්න ඕනේ ඈ.
හරි තව එක ගණනක් අරමු. ඉක්ම කරන්න. හරිද? හරි. දැන් ළමයි ඉන්න දෙවෙනි ගානට. හොඳයි. ඒකේ තියෙන දුර කාල ප්‍රස්ථාර අපි 10ක් ඉගෙන ගන්නේ දුර කාල ප්‍රස්ථාර. හරි. අපිට ගණන් කියවන්න බලන්න. දුර කාල ප්‍රස්ථාර. හොඳයි. ඒකේ මෙහෙමයි ළමයි තියෙන්නේ. ශිෂ්‍යයෙකු තම නිවසේ සිට පහසලට ගමන් කළ ආකාරයේ දී ඇති දුර කාල ප්‍රස්ථාරය දැක්වේ. මේකේ හොඳ බලන්න ළමයි මේ අක්ෂය තියෙන්නේ දුර කිලෝමීටර වලින්. මේ අක්ෂයේ තියෙන ළමයි කාලය මිනිත්තු වලින්. කාලය මිනිත්තු. හරි කාලය මිනිත්තු වලින් තියෙන්නේ. කාලය මිනිත්තු. විනාඩි. හරි කාලය මිනිත්තු. හොඳයි. දැන් ඒක ශිෂ්‍යයා අතරමඟ නැවතී සිටි කාලය කොතරම්ද කියලා අහනවානේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ළමයි මේ ප්‍රස්ථාරයට අනුව. මේ විදිහට ප්‍රස්ථාරය. හරිද බලන්න ඔන්න. ළමයා ගෙදර ඉඳන් පාසලට ගිය ආකාරය දැක්වෙන දුර කාල ප්‍රස්ථාරය. හොඳට බලන්න කාලය තමයි විනාඩි, දුර කිලෝමීටර. ගෙදර ඉඳන් පාසලට ගිය ආකාරය. මේ දැක්වෙන දුර කාල ප්‍රස්ථාරය. කාලය ගත වෙද්දී මෙයා ගමන් කරන දුර වෙනස් වෙනවනේ. ගෙදර ඉඳන් පාසලට යද්දී කාලයක් ගත වෙනවා, දුරත් එන්න වෙනස් වෙනවා, වැඩි වෙනවා. ගමන් කරන දුර. හරි ඒක මෙතන නිකන් පේනවා පළවෙනි දැන් මෙතන තමයි ස්ටාර්ට් එක ගන්න ගෙදර. ගෙදරින් ස්ටාර්ට් එක කරාම පළවෙනි මිනිත්තු 10 යද්දී හරි මෙයා ඇවිල්ලා දිනවා කිලෝමීටර 2ක් දුරකට ගෙදර ඉඳන්. මිනිහාටි 20ක් යද්දී පිට වෙලා විනාඩි 20ක් යද්දී ගෙදරින් පිට වෙලා විනාඩි 20ක් යද්දී කිලෝමීටර 4ක් දුර ගිහිල්ලා. තේරෙනව නේද? කිලෝමීටර 30ක් යද්දී මේ මිනිත්තු 30ක් යද්දී ඒ කියන්නේ පැය භාගයක්. ඔව්. පැය භාගයක් යද්දී කිලෝමීටර 6ක් එයා ගිහිල්ලා. හරිද? බස් එකේ හරි බයිසිකලේ හරි කොහොම හරි යනවා. ඊට පස්සේ ඊළඟ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? හරි විනාඩි 30 ඉඳන් විනාඩි 50 වෙනකන් එයා මොකක් වෙන්නේ නැද්ද? ගමන් කරන්නේ නැහැ නේ. අර කිලෝමීටර 6ෙමයි ඉන්නේ. යන්නේ නැහැ. ඔව්. එහෙනම් මෙයා අතරමඟ නතර වෙලා ඉඳලා තියෙනවා කිලෝමීටර 6ක් ගිහිල්ලා. කොච්චර කාලයක්ද? විනාඩි 30 ඉඳන් විනාඩි 50ට මිනිත්තු 20ක්. හරි ඔම ලක්වන්න එකට දාන්න මිනිත්තු කීයද?
20ක කාලයක් නතර වෙලා ඉඳලා තිනවා අතරමඟ. ඊට පස්සේ ආයෙ යන්න පටන් ගන්නවා මේ. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ඔන්න ඉස්කෝලේට එනවා. ඉස්කෝලේට ළමයි කොච්චරක් දුරද? ගෙදර ඉඳන් කිලෝමීටර් 12ක් බලමු. හරි. දෙක. ඔහු පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගය 60 කිලෝමීටර වලින් හොයන්න. වේගය. ඉතින් මේක අපි දන්නවා වේගය කියන්නේ මොකද්ද ළමයි? දුර බෙදීම කාලයනේ. හරි. පළවෙනි විනාඩි 30 දී ගමන් කරපු දුර කිලෝමීටර් 6යි. කාලය පැය භාගයයි. නැත්නම් මිනිත්තු 30යි. හරි. වේගය හොයද්දී වේගය කියන්නේ ගමන් කළ දුර බෙදන්න ඕනේ ගත වෙච්ච කාලය. හරි මට කියන්න මේ දුර කීයද? මුල් විනාඩි 30 දී කිලෝමීටර 6ක් ඇවිල්ලා තියෙනවා. කිලෝමීටර 6ක්. එතකොට මේ කාලයේ මිනිත්තු කීයද මොනවද වැරදි? ඇයි ඒක මිනිත්තුවට කිලෝමීටර වෙන්නේ වේගය 60 කිලෝමීටර ඉඳලා මිනිත්තු 30ක් කියලා කියන්නේ පැය භාගයක්. මෙතන දාන්න භාගය. පැය h. පැය භාගයක්. මිනිත්තු 30 දාලා හදන්න ගියොත් වැරදි ඈ. මොකද අහන්නේ පැයට කිලෝමීටරනේ. හරි? නිකන් මෙහෙම ගන්නකො. ඔක ලේසින් ඇදුවේ. තමයි මිනිත්තු 30කට කිලෝමීටර 6ක් කියන්නේ. ඒ කියන්නේ පැය භාගයකට කිලෝමීටර 6ක් යනවා. මට කියන්නේ නම් පැයකට කොච්චරක් යනවද? ඔය වේගෙන් ගියොත් පැය භාගයකට කිලෝමීටර 6ක් යනවා නම් පැයකට කිලෝමීටර 12ක් යනවා. අන්න වේගෙ. පැයට කිලෝමීටර 12යි. ඉතින් මෙතන ලැබුණා හරි 6 බෙදන්න දෙකෙන් එකෙන්. h උඩරේදී කිලෝ පැයට කිලෝමීටර වෙන නෑ. මෙතන ළමයි අපිට පේනවා බෙදීම ගුණ කිරීමක් වෙද්දී මෙයාගේ ඉබරයට මාරු කරන්න. 6 වරක් 2 12යි. යට එකනේ එක ලියන්න ඕනේ. පැයට කිලෝමීටර 12යි. පැය භාගයකට කිලෝමීටර 6ක් ගිහිල්ලා නම් වේගය පැයකට යහන්නේ කිලෝමීටර 12ක් යන්න ඕන. පැයට කිලෝමීටර නැත්නම් වචනෙන් ලිව්වත් හරි පැයට කිලෝමීටර 12යි. ඒක අපි කියන්නේ කිලෝමීටර් km පැයට කියන එක h ඍණ එක. මොකද ළමයි මේ h එක උඩරේදී දර්ශක වලින් දර්ශක ඍණ එකක් වෙනවා. හරි. හරි. 3 ඔහු ගමනේ අවසාන මිනිත්තු 20 දී ගමන් කළ වේගය. පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගයෙන් කී ගුණයක්ද කියලා අහනවා. ඉතින් අපි ඩාලේ හොයන්න ඒවා ඉන්නේ. හරි කියන අවසාන මිනිත්තු 20 දී මෙතන ඉඳන් මෙතනනේ අවසාන මිනිත්තු 20. මට කියන්න කොච්චර දුරක් ගිහිල්ලාද බලන්න මෙතන ඉඳන් මෙතන දෙද්දී කිලෝමීටර 6 ඉඳන් කිලෝමීටර 12ට ඇවිල්ලා කිලෝමීටර 6 ඉඳන් කිලෝමීටර 12ට. ඒ කිලෝමීටර කීයද? 6යි ගිහිල්ලා තියෙන්නේ. නේ පළවෙනි මිනිත්තු 30 දී කිලෝමීටර 6ක් ගියා. ඊළඟ මිනිත්තු 20 දී මේ වේගය වැඩි නේ. දැන් පළවෙනි මිනිත්තු 30ට කිලෝමීටර 6 නෙගී තේරුණාද? මේ ඊළඟ අවසාන මිනිත්තු 20 දී ඒ කිලෝමීටර 6ක් ගිහිල්ලා තියෙනවා. 6 ඉඳන් 12ට කිලෝමීටර 6ක් ගිහිල්ලා තියෙනවා. අවසාන මිනිත්තු 20 දී ගමන් කළ වේගය මොකද? හරි. අවසාන මිනිත්තු 20 දී වේගය දුර බෙදන්නේ කාලය. මට කියන්න අවසාන මිනිත්තු 20 දී මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ කිලෝමීටර ගිහිල්ලා බලන්න 6 ඉඳන් 12ට 6යි. කිලෝමීටර 6ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මිනිත්තු කීයක්ද? 20න් යා මිනිත්තු 20ක් කියලා කියන්නේ පැය වලින් කොච්චරද? මිනිත්තු 20ක් කියන්නේ පැයක් සමාන භංගු 3කට බෙදුවාම එකක්. 3ෙන් එකක්. තේරුණාද? විනාඩි 20ක් කියලා කියන්නේ පැයකින් 3ෙන් භංගු එකක්. පැය වලින් ගන්න. මෙතනත් එතකොට ළමයි එන්නේ 6 බෙදීම 3ෙන් 1. බෙදීමේලට බෙදීමේ ලකුණු දාලා ලියන්න. ඒ කියන්නේ මෙතන බෙදීම ගුණ කිරීමක් කරද්දී මෙයාගේ උඩයට මාරු වෙනවා පරස්පරයි. 6 වරක් 3 18යි. 18යි පැයට කිලෝමීටර. අවසාන මිනිත්තු 20 දී මෙයාගේ වේගය කලින්ට වඩා වැඩි. නේ? ඔව් පැයට කිලෝමීටර 18ක වේගකින් ගිහිල්ලා තියෙනවා. දැන් අපෙන් අහනවා ළමයි මෙන්න මේ වේගය පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගයෙන් කී ගුණයක්ද? ඔබ නිකන් කිව්වේ හැකියි. පළමු මිනිත්තු 30 දී ගිය වේගය පැයට කිලෝමීටර 12යි. අවසාන මිනිත්තු 20 දී ගිය වේගය පැයට කිලෝමීටර 18යි. 18 කියන්නේ 12 වගේ කී ගුණයක්ද? 12 වගේ කී ගුණයක්ද? කොහොමද ගන්නේ? ඈ
18 12 මෙන් කී ගුණයක්ද? 18 12න් පිදුණා හරිනේ. ගුණය හොයන්නනේ. ඔව්. හරි මෙතන ළමයි ඊට පස්සේ 18 බෙදන්න 12. 18 කියන්නේ 12 වගේ කී ගුණයක්ද? දැන් සරල කරාම කියේ උදේට 6 තමයි. 18 6 වතුනයි 12 6 වගේ එකයි. ඒ කියන්නේ දෙකයි 3ට 2 එකයි ඉතිරි එකයි හරිය දෙකයි. එකමාරක් නේ. එකමාරක් ගුණයක්. 3ට 2 කියන්නේ 1.5 ගුණයක් නේ. දශම කරොත් කීයද එන්නේ? 1.5 ගුණයක්. හරි. හොඳයි. හතර අන්තිම එක මම කරන්නේ. ඔහු පළමු මිනිත්තු 30දී ගමන් කළ වේගයෙන් මුළු දුරම නොනවතී ගමන් කළේ නම් ඊට අදාළ ප්‍රස්ථාරයේ මෙම රූපයේ හැද පෙන්වන්න. එවිට ශිෂ්‍යයාට මිනිත්තු කීයක් කලින් ගමන අවසන් කළ හැකි වේද? ඉතින් ළමයි මේක ලේසිනේ. ඒ අහන්නේ ළමයි මෙයා අර මුල් විනාඩි 30 ආපු වේගයෙන් මේ අතරමඟ මොනාරි කණ්ඩෝ කරේ මොනාරි කන්න අතර වෙලානේ. එහෙම නැතුව මේ ළමයා මේ වේගයෙන්ම දිගටම ගියා නම් කිලෝමීටර් 12ක් එන්නේ ඉස්කෝලේට. මට කියන්නේ මෙච්චර කාලයක් යන්නේ නැහැ මිනිත්තු 70ක් යන්නේ නැහැ. මේ වේගෙන් ආව නම් ඔන්න මොකද වෙන්නේ? කිලෝමීටර් 12ට එන්න පුළුවන් ටක්කාරක් නේ. මට කියන්නේ මෙතන ඔයගොල්ලන්ට ඇදලා බලන්න හරියට දෙලා. ඔයගොල්ලෝ ප්‍රස්තාරයක් ඉන්න ඕනේ කීයක් එනවද කියලා බලන්න. මේ වේගෙන්ම ආව නම් මම හරියට බලන්න කීයන්නේ. ඔය වේගෙන්ම ආව නම් මෙතන මම හිතන්නේ යන්නාම කීයන්නේ. ඔය ප්‍රස්තාර දික් කරලා බලන්න 60 නේ. හරියට මේ කොතන හම්බෙන්නේ මම වේගාව දික් කරන්නේ. මුල් විනාඩි 30 ආපු වේගය මම දික් කරාම හරියට මෙතන තමයි. ඔව්. ඒ කියන්නේ විනාඩි කීයක් යනවද? 60න් එන්න තිබ්බනේ. අර අතරමඟ නතර වෙන්නේ නැතුව ආව නම් පළවෙනි විනාඩි 30 ආපු වේගයෙන්ම හරිද? මෙයාට ඒතකොට මොකද වෙන්නේ? පළවෙනි විනාඩි 30 ආපු වේගය කොච්චරද? පැයට කිලෝමීටර් 12යි නේ. කිලෝමීටර් 12යි යන්න තියෙන්නේ. පැයෙන් යට හැකි ඉස්කෝලේට. හැබැයි දැන් ළමයි මේ ආපු විදිහට ආවම පැයයි විනාඩි 10ක් ගිහිල්ලා. විනාඩි 70යි කියන්නේ පැයයි විනාඩි 10ක් ගිහිල්ලා තියෙනවා. අර මුල් වේගයෙන්ම ආව නම් කිලෝමීටර් 12 පැයක් ඇතුළත එන්න පුළුවන්. මුල් වේගයෙන්ම දිගටම ආව නම් විනාඩි 60න් එන්න පුළුවන් ඉස්කෝලේට. දැන් ඔය එන විදිහට ආවම විනාඩි 70ක් ගිහිල්ලා. එහෙනම් මට කියන්නේ විනාඩි කීයක් කලින් එන්න පුළුවන්ද? කලින්ට වඩා මුල් වේගයෙන්ම ආවනම් විනාඩි 10ක් කලින් එන්න තිබ්බනේ. ඔව්. මිනිත්තු 10කට කලින්. හරිද? තේරෙනවද? හොඳයි. හරි ළමයි අපි අදට වෙලාව හරි මෙතනින් ක්ලාස් එක නවත්තනවා. ලබන සතියේ වෙද්දී ඔයගොල්ලෝ අනිවාර්ය ප්‍රශ්න ඉතුරු 3 සහ රචනා පේපර් එකේ ප්‍රශ්න මුල් 6 කරලා තියාගන්න ඕනේ. හරි අපි ඒ ටික ලබන සතියේ ක්ලාස් එකේ කරනවා සාකච්ඡා කරනවා. හරි හොඳයි එහෙනම් අපි මෙතනින් පන්තිය අද අවසන් කරමු. හරි කලින් මොනවා හරි ඕගොල්ලන්ට පාඩම් හරි නැත්නම් 2019 පේපර්ස් හරි මොනවා හරි ඩිස්කෂන් බලන්න ඕන නම් පාඩම් වල වීඩියෝස් මට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න පුළුවන්. හරි එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් පරිස්සමට ඉන්න හොඳට වැඩ කරන්න මේ සති 2 3 තුල.